පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි ඉතින් අද ඉරිදා දවස අපි හැම ඉරිදා දවසකම සතියේ අපි මේ වස්සාන සමය යොදාගත්තා. මේ පටිච්ච සමුප්පාද දර්ශනය පිළිබඳ හේතුඵල ධර්ම පිළිබඳ මේ දේශනා මාලාවක් සාකච්ඡා මාලාවක් සිදු කරමු කියලා. ඉතින් අපි සමගයේ Zoom තාක්ෂණයනොත් මේ බටහිර ඉන්න පිරිස සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට අපි සති කිහිපයක් මුළුල්ලේම මේ පටිච්චසමුප්පාදයේ සඳහන් වන අවිද්‍යාව පිළිබඳ සාකච්ඡා කරන්න යෙදුණා. ඉතින් අපේ අද ඒකේ පටිච්චසමුප්පාද විග්‍රහයේ දෙවැනි අංගයේ විදිහට සඳහන් වෙලා තියෙන අවිද්‍යාව පත්‍ය සංඛාර, අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා. ඊළඟට සංඛාර පත්‍ය විඥාන, සංස්කාර හේතුවක් වෙලා විඥානය කියන ඵලය හට ගන්නවා කියන කාරණය. මේකදී අපි මුල් කාරණේ සාකච්ඡා කරන්න යෙදුන හින්දා අවිද්‍යාව පිළිබඳව ලොකු විස්තරයක් අපි අද ඉඳලා ඒ සංස්කාර පිළිබඳව සාකච්ඡා කරමු. මේ සංකාර කියන වචනය කොහොමද අපි ඒක අවබෝධ කරගන්නේ ප්‍රායෝගිකව? සංස්කාර සංසිඳවන්නේ කොහොමද? සංකාර කියන්නේ මොකක්ද කියන කාරණය අපි සාකච්ඡා කරමු. එතකොට සංස්කාර කිව්වහම ඒක අපි සිංහලෙන් අපි කියන්නේ මේ සංස්කාර කියලා කියන්නේ යම් සකස් කරපු දෙයක්. සකස් කෙරිච්ච දෙයක්. ඒ කියන්නේ ඒක මේ අපි කියන්නේ මේ සංස්කරණය කරන ලදි කියලා. ඕන අපි කියන්නේ නාට්‍ය ගුණ සංස්කරණය කරපු කතාවක් ඒක. හදපු එකක්. ඊළඟට මේ කියන්නේ අපි කියන්නේ මවාපෑමක් වගේ එකක්. ඒක මේ රියල් ස්වභාවයක් නෙමෙයි, නැචරල්. ඒකේ පවතින ඇත්තම ස්වභාවයෙන් මේක සකස් කරන ලද, මවන ලද, ගොතන ලද කියන වගේ අදහසක් නිකන් සංස්කාර කියන වචනෙන් එක අර්ථයකින් ගන්න බෑ. හැබැයි සංස්කාර කියන වචනෙන්ට විවිධ තැන්වලදී يعني විවිධ අර්ථ තියෙනවා. ඉතින් එතකොට දැනට මම එක අදහසක් කිව්ව සංස්කාර කියන වචනේම තනි වචනයක් විදිහට ගත්තොත් ඔන්න ඔය විදිහේ සකස් කිරීම, මවාපෑම. දැන් මෙහෙම හිතන්නකෝ, ඒක තව ටිකක් උදාහරණයකින් කිව්වොත් දැන් අපි චිත්‍රපටියක් බලන්න යද්දී චිත්‍රපටියක් බලන්න ගියපු වෙලාවේ දැන් පුංචිම ළමයෙක් දිහා බලන්න දැන් ඉපදිච්ච ළමයෙකුත් එක්කයි යනවා ෆිල්ම් හෝල් එකට. ඔබවත් එක්කයි යනවා චිත්‍රපටි ශාලාවකට. ඒ චිත්‍රපටි ශාලාවකට ගියාම පුංචි ළමයා දකින චිත්‍රපටියයි ඔබ දකින චිත්‍රපටියයි සම්පූර්ණ දෙකක්නේ. දැන් පොඩි ළමයේ දැන් ඔබ සමහරට පොඩි ළමයා බලන් ඉන්නවා ඉතින් ඔබ අඬයි. ඔබ hina වෙනවා. ඔබ අඬනවා. ඊට පස්සේ ඔබ සංවේග වෙනවා. හැබැයි එතකොට ඔබ සංවේදී වුණත් දුක් වුණත් සමහර පුංචි ළමයා ඔබ දිහා බලාගෙන ඉඳලා වෙනම චිත්‍රපටියක් දකි. මොකද දැන් ඒ පුංචි ළමයාට එහෙම දෙයක් පේන්නේ නැහැ. පොඩි ළමයාට ගියාම එතන වෙන කෙනෙක්වත්, එතන ඉපදෙන කෙනෙක්වත්, මැරෙන කෙනෙක්වත් මෙහෙම කිසිම දෙයක් ඒ ළමයාට පේන්නේ නැහැ. එතකොට ඔබට පේනවා, ඔබට එතෙන්ට ගියාට පස්සේ පේනවා ආදරය කරන දෙන්නෙක් පේනවා, කෙල්ලෙක්ව පේනවා, කොල්ලෙක්ව පේනවා, ප්‍රේම කතාවක් පේනවා. ඒ වගේ මුළු මේ වෙන්වීමක් පේනවා, එකතු වීමක් පේනවා. වෙන්වීම, එකතු වීම, අඬන්න ඕන දෙයක්, hina වෙන්න ඕන සිද්ධියක්. එතකොට මේකේ තියෙන විශේෂය තමයි දැන් ළමයාට එහෙම එකක් පේන්නේ නැහැ. ඒත් ඔබට එහෙම එකක් පේනවා. ඒතකොට අපි අහුවොත් ඇත්තට මේ ආදර කතාව, මේ විරහ කතාව,
කොහෙද සකස් වුනේ කියලා අපිට කියන්න වෙන එක ඒ බලන්නා විසින්ම සකස් කරගත්ත දෙයක්. ඇත්තටම බලන්නා සකස් කරගත්ත දෙයක් කිව්වොත් ඒකත් හරියටම හරිය උත්තරයක් නෙමෙයි. මොකද සකස් කිරීම මතයි බලන්නා කියන කෙනා හැදෙන්නේ. ඒ දෙක එකට නිර්මාණය වෙන දෙක. ඉතින් එතකොට අපි චිත්‍රපටි හෝල් එකට ගිහිල්ලා අපිට පේනවා එහෙනම් කවදාකවත් චිත්‍රපටි හෝල් එක චිත්‍රපටියක් ගිහිල්ලා නැහැ. කවදාකවත් චිත්‍රපටි තිරයක චිත්‍රපටියක් ගිහිල්ලා නැහැ. ඒක බලන්නා විසින් බලන විදියට අනුව දකින්න එක. බලන විදියට අනුව පේන දෙයක්. එතකොට ඔන්න ඔය කියන සංස්කාර කියලා කියන්නේ ඔය සකස් කරගත කතාවට. කියන්නේ කවදාකවත් ගියපු නැති කතාවක් වෙච්ච නැති එකක් අපි හිතින් හදා ගන්නවා. ආදර කතාව, විරහ කතාව, අඬනවා, ෆිල්ම් එක බලලා ඇස් වලින් කඳුළු වෙනවා. එහෙත් ඒක ඇතුලේ කඳුළු වෙන්නේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. කිසිම දෙයක් වුණා කියලා හිතා ගැනීමක් තියෙන්නේ. ඒ කියන්නේ අන්න එක තමයි සංස්කරණය කරගැනීම කියන්නේ. යමක් සංස්කාර කරගත්ත කියන්නේ මෙහෙම හිතාගත්තා. විතර අපි එක එක්කෙනා ගැන හිතාගන්නේ මෙයා මෙහෙමයි. ඒ ඔක්කොම සංස්කරණ. දැන් නිකන් අහනවා මේ සෙන් කතාවල ඇමසෝන් වනාන්තරයේ මේ ගහක් වැටුනොත් අහන්නේ නැත්නම් එතන සද්දයක් තියනවාද කියලා. අහන්නේ නැත්නම් සද්දයක් තියනවා. ඉතින් අපි හවෝ දැන් ෆිල්ම් එක බලන්නේ නැතුව ෆිල්ම් හෝල් එකේ චිත්‍රපටියක් දිව්වොත් නිකන් හිතන්න ෆිල්ම් හෝල් එක ඇතුලේ චිත්‍රපටියක් දුවනවා බලන්නේ නැහැ. ඒතර චිත්‍රපටියක් දුවන්න පුළුවන්ද බලන්නේ නැතුව? අපි කිව්වට ෆිල්ම් බලන්නේ නැතුව ෆිල්ම් එකක් දුවන්නේ නැහැ. මේ දෙක එකට හැදෙන්නේ. ඉතින් එතකොට දැන් සංස්කාරණය කරනවා කියන්නේ ඔන්න ওই කතාව. අපි හිතවිලි වලින් නිර්මාණය කරගන්නවා එතන නොවුණු එතන සිද්ධ වෙන්නේ නැති වෙනම කතාවක්. හැබැයි ඒකේ පේන දෙයට අයිති දෙයක් නෙවෙයි. ඒ එහෙනම් ඉතින් ඒ පොඩි ළමයාත් අඬන්න එපා ඒක දැකලා. පොඩි ළමයාත් දුක් වෙන්න එපා. ඒ ළමයාට මේක පේන්නේ නැහැ. එතන සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒක අවිද්‍යාව උපකාර කරගන්න ඕන. උපකාර කරන මේ සකස් කරන කතාව. ඉතින් එතකොට අන්න ඒක තමයි අපි සංස්කරණය කරගත්ත දෙයක් කියලා කියන්නේ. සංස්කාරයක් කියලා කියන්නේ. සකස් කිරීමක් කියලා කියන්නේ. ඉතින් එතකොට ඒකේ දැන් තව උපමාවක් ගත්තොත් එහෙම ඒක තව ටිකක් ඔක තේරුම් ගන්න. දැන් හිතන්නකෝ දැන් චිත්‍රපටි තිරේ උපමාව වගේ දැන් අපි චිත්‍රපටි රංගපාන කෙනෙක් කියලා හිතන්නකෝ. චිත්‍රපටියක් කෙනෙක් රංගපාන්න යද්දී එයා යාට ආරූඪ කරගන්නවනේ භූමිකාව. හොඳට බලන්න එලාවකට යාට දිනන ඔයා දැන් රංගපාන කෙනෙක්. ඔයා රංගපාන්න ඕනේ අම්මගේ චරිතේ. ඔයා රංගපාන්න ඕනේ පුතාගේ චරිතේ. කියලා අපි කියන ඕන ෂූටින් හරි රංගපාන්න. දැන් ඔයා අම්මගේ චරිත රංගපාන්න, ඔයා පුතාගේ චරිත රංගපාන්න. පුතාගේ චරිත රංගපාන්න, අම්මගේ චරිත රංගපාන්න. ඊට පස්සේ කියනවා දැන් මෙහෙමයි දැන් ඔයාට තියෙන ඊළඟට අද පන්සලට යන භූමිකාව කැරක්ටර් එක රංගපාන්න. දැන් ඔයා යනවා මල් පූජා කරන්න. ඊට පස්සේ අද ඔයාට තියෙන ගිහිල්ලා වෙඩින් එකට යන චරිතය රංගපාන්න. ඉතින් එතකොට බලන්න මේ වෙඩින් එකට යන භූමිකාව රංගපාන්න කිව්වම ඊට ගැලපෙන්න සාරිය අඳිනවා, වේශ නිරූපණ වෙනස් කරනවා. ඒක සකස් කිරීමක් තමයි. ඒක සංස්කරණයක්. දැන් වෙඩින් එකට අඳින විදිහට පන්සලට අඳන් ඉන්නේ නැහනේ. පන්සලට එද්දි පන්සලට වෙන විදිහට සංස්කරණයක් කරන් එනවා අපි. අපේ ඇඳුම ඔක්කොම ඒවා ඔක්කොම අපි කියන්නේ මේ වේශ නිරූපණයක්. ඒ කියන්නේ සංස්කරණය කර ගන්නවා. පන්සලට එන විදිහට වෙන විදිහකට එන්න ඊළඟට අපි සකස් කර ගන්නවා වෙඩින් එකට යද්දි වෙන විදිහකට ඒ චිත්‍රපටි රංගපාන කියන ඊට පස්සේ හාමුදුරුවන්ට කතා කරන්න වෙනම ටෝන් එකක් වෙනම විදිහ සකස් කර ගන්නවා ඇතුළ. යාළුවට කතා කරන්න වෙනම හොඳම යාළුවට කතා කරන්න වෙනම ටෝන් එකක්. අම්මට තාත්තට කතා කරන්න වෙනම ටෝන් එකක්. හතුරේට කතා කරන්න වෙනම ටෝන් එකක්. වෙන වචන සෙට් එකක්. ඒ විදිහට ඒ විදිහට එතෙන්ට වෙනස් වෙනවා. අපේ ඇඳුම් පැළඳුම් අපේ වචන මේ ඔක්කොම ඒ තැනට සාපේක්ෂව වෙනස් කරනවා. ඉතින් ඒකත් එක පැත්තක බැලුවොත් සංස්කරණයක්. ඒ ඇඳුමෙන් පවා අපි ඒ තැනට අනුව සකස්. දැන් අපි පැවිදි විදිහට සංස්කරණය වෙලා ඉන්නවා. ඔබ ගිහි විදිහට සංස්කරණයක් කරන් ඉන්න සකස් කරගෙන ඉන්නවා. ඇඳුම, වස්ත්‍රය, කේස් රැවුල් මේ ඔක්කොම අපි සංස්කරණ කරන් ඉන්න සකස් කරගෙන ඉන්නවා. ඉතින් ඒතර චිත්‍රපටි රංගපාද්දී ඒ චිත්‍රපටියක් රංගපාන කෙනත් කරන්නේ මේ විදිහට ඒ භූමිකාවට අනුව යම් සකස් කිරීමක් කරන යාගේ වචන, හැසිරීම, යාගේ ඇඳුම් පැළඳුම් මේ ඔක්කොම සකස් කරගන්න.
සකස් කරගෙන යද්දි දැන් එයා ඉතින් එතකොට දැන් එයා අම්මගේ චරිත රඟපානවා. හැබැයි ඊට පස්සේ එයා ෂූටින් කට් කිව්වාම ඒක ඉවරයි. දැන් ගෙදර ආවිල්ලා එයා ඊට පස්සේ ඒ භූමිකාව රඟපාන්නේ නැහනේ. එයා එතනදී ඒක අතහරිනවා. හැබැයි නිකන් හිතන්න චිත්‍රපටි රඟපාන වෙලාවේ එයාට අම්මා කියලා කියනවා. එයාට කියනවා අම්මගේ භූමිකාව එයා සකස් කරගන්න. ඒ විදිහට ඔයා දැන් මේ රංගනයේ දෙන්න කියලා කියනවා. අම්මගේ කැරක්ටර් එක විදිහට ඔයා රඟපාන්න කියලා කිව්වට පස්සේ දැන් මෙහෙම කල්පනා කළොත් එහෙම දැන් අපිට එකපාරට අමතක වෙනවා මේක. මම මේ සකස් කරපු නාට්‍ය මේ කවුරු හරි කරන්න කියපු එකක් මේ රඟපාන්නේ. මෙන්න මේ විදිහට කියන්න කියලා කිව්ව එකක්. පෙර රචනයක් කාගේ හරි මම මේ රඟපාන්නේ කියලා. ඒක අමතක වුණොත් යම් වෙලාවෙ යාගේ අන්න එක තමයි මේක සකස් කරගෙන රඟපාන ඒ වෙලාවට භූමිකාවක් කියලා අමතක කරන එක තමයි මෝහය කියලා කියන්නේ. ඒක තමයි අවිද්‍යාව. අවිද්‍යාව පත්‍ය සංකාර. අවිද්‍යාවේ කියලා තියෙන්නේ මේක සකස් කරපු දෙයක් කියලා අමතක කරනවා. හැම වෙලේම මේක මේ සකස් කරන රංගනයක් කියලා අමතක කරලා හැම වෙලේම ඒක ඇත්තක් බවට පත් කරන ගතියට තමයි ඒක තමයි මෝහය. අවිද්‍යාව අන්ධකාරය. ඒ මෝඩකමින් හැම වෙලේම මේක යථාර්ථයක් බවට හිතන්නේ මතක් කරන්නේම ඇත්තක් කියලා. ඉතින් එතකොට රංගපාගෙන යන ගමන් නිකන් හිතන්නේ ටෙලි නාට්‍ය රංගපාගෙන යන ගමන් එයාට නිකන් හරි අමතක වෙලා ගියොත් ඒ රංගපාන්නට නිකන් හරි අමතක වුණොත් මේක රංගනයක් කියලා දැන් අර ෂූටින් එකේ තියෙන ළමයාට අම්මට බනින්න නම් ළමයාට තියෙන තනිකර අම්මට බනින්න එතකොට අම්මට බැනගෙන නැද්දි අර මල පයින්නවා. එයාට මල පයින්න පටන් ගන්නවා මොකද මේ මට බයින්නේ කියලා මම අම්මනේ අම්මට බයිනවද පුතා කියලා ඊට පස්සේ මෙහෙම බැනගෙන කේන්තියෙන් බැනගෙන යන්න ගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ බැනන් යද්දි බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට නම් රංගනේ හොඳයි. අරයා නියමන රංගපාන ඇත්ත වගේ හැබැයි හේනට එයා අහුවෙලා රංගපාන කෙනා අහුවෙලා. රංගපාන වෙලාවට අමතකලා ගිහලා පොඩි වෙලාවකට තමයි මේ රංගනයක් කරන්න කියලා. මිනිස්සු අපුඩි ගැහුවට එයා අහුවෙලා ඉවරයි. එයා මල පැලදෙන හැබැයි එයාට ටග් ගාලා ඊට පස්සේ බලමු එයාට අමතක වෙලා ඕනේ එයා වැරදි දෙබස් කියන්න පටන් ගන්නවා. එයාට මල පැලලා තිර රජනේ ඔක්කොම කොලේ අමතක වෙලා ගිහිල්ලා එයාගේ භාෂාවේ ඔක්කොම කියන්න ගද්දි අන්න එතකොට ඊට පස්සේ මොකද වෙන්න පටන් ගන්නේ බලන් ඉන්න මිනිස්සුන්ට වෙනවා දැන් තෙල් නාට්‍ය පිටපොට ගිහිල්ලා තියෙන්නේ. දැන් නාට්‍ය පිටපොට ගිහිල්ලා තියෙන්නේ කියලා ඊට පස්සේ අරයා මේ ප්‍රේක්ෂකයෝ දැන් නාට්‍ය රංගපෙන්න කෙනාට බයිනවා. අධ්‍යක්ෂක බයිනවා මේ මොනවද මේ කියවන්නේ කියලා. අධ්‍යක්ෂක මේ මොනවද මේ කියවන්නේ කියලා බැන්නට පස්සේ එයාට අධ්‍යක්ෂකෙක්යි බලන් ඉන්න එකයි ඔක්කොම එක තරහ යන්න පටන් ගන්නවා. ඒ තරහ යන්නේ මොකද එයාට ඒ වෙලාවේ අමතකුණා මෙයාට මේ මට නෙමේ බනින්නේ මේ භූමිකාවටයි බයින්නේ මේ භූමිකාව හරියටම රඟපාන්නේ නැද්ද ඒ මට බහිනව නෙමෙයි නේ දැන් අපි හිතනවා දැන් මම පුතාව මරන්න තියෙන භූමිකාවේ මං පුතාව මරණ එක කරගෙන යනවා පුතාට ගහගෙන යනවා ඒතර මිනිස්සු බයිනවා ඒ මිනිස්සු බයිද්දි යාට හිතුනොත් එහෙම මේ භූමිකාව කියන එක අමතක වුණොත් එයා බයින මිනිස්සුන්ට බයිනවනේ. හැබැයි එයාට නිකාං හරි මතක් වුණොත් මට මේ වෙලාවේ මිනිස්සු බයිනවා කියන එක පැත්තකින් හොඳයි. මම හොඳට රංගනය කරනවා. හරියටම මම රංගපෑම කරනවා කියලා. එතකොට එයාට අර මිනිස්සු බයිද්දි තරහක් එන්නේ. එයා දන්නවා මම තාත්විකව රංගපානවා. ඒක තාත්වික රංගනයකේ දෙනවා. ඒතකොට කාටවත් හොයාගන්න බැරි විදිහට මම දන්නවා ඒක රංගනයක් කියලා. හැබැයි බලන් ඉන්න අය මොහොනේටපත් වෙලා. බලන් ඉන්න අය අවිද්‍යාවේ මොහොන්ට බලන් ඉන්න අයට ඒක තාත්වික වෙලා. ඒ මං කරන සංස්කරණය බලන් ඉන්න අයට තාත්වික දෙයක් වෙන්න පටන් ගන්නවා. බලන් ඉන්න ඇත්තගෙන එයාලා ඒකට සම්පූර්ණ මට බයිනවා කියන්නේ හොඳටම ළමයිට ඔහොම කරන්න හොඳද කියලා කියන්නේ මගේ රංගනය හොඳයි. එතකොට ඒක මම මේ රංගපෑමක් කරන්න කියලා දැනගෙන හතුරගේ රංගපෑම කරන කෙනාට මිනිස්සු බයිනවා හැද්දී යාට දැනෙන්නේ සතුටක්. එයා දන්නවා එයා තාත්විකයි හොඳටම කියලා. හොයන්නවත් බෑ යාගේ මේ සකස් කරලා කරන එකක් කියලා. ඇත්ත වගේ. ඉතින් මෙන්න මේ විදිහට එයා නිකන් හොඳට මම මේ කතාවේ කිව්ව මට අමතක වුණොත් යම් වෙලාවක මේක රංගපෑමක් කියලා මේක ඒ වෙලාවට සකස් කරගෙන කරන දෙයක් කියලා සකස් කර ගැනීමක් අරැඳීමක් කියලා අමතක වුණොත් තමයි මට අනිත් පැත්තේ කෙනාට එක දේශයක් එන්නේ. ළමයාට එක තරහක් එන්නේ. ප්‍රේක්ෂකයොත් එක තරහක් එන්නේ බයිද්දි. හැබැයි මම දන්නවා නම් මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මගේ ඇතුළේ චලනයක් වෙන්නේ නැහැ. අට හිනහාවක් යනවා විතරයි.
වේ hina ගියාට hina වෙන්නේ නැහැ භූමිකාව රංගපාන. ඒ වෙලාවේ කරන්න තියෙන එක කරනවා. ඒ සමහරවිට අපි උනත් ළමයා කෙරේ තරහක් නැතුව බයින්නේ. තරහ ගිහිල්ලා බයින්නත් පුළුවන්. තරහ නැතුව වැරද්දක් කෑ ගහන්නත් පුළුවන්. ඉතින් ආන්ගේ වගේ දැන් නාට්‍යයක් අපි රංගපාද්දී නාට්‍යයක් රංගපාන කෙනාගේ තියෙන විශේෂය තමයි යායේ සංස්කරණයක් කරන්න කියලා දැනගෙන ඒක කරන්නේ. ඒ නිසා යා ඒකත් එක්ක බැඳින් හදාගන්න ඒ රංගනයත් එක්ක. ඒ රංගනයත් එක්ක කේන්තියක් එන්නේ නැහැ. බලාපොරොත්තු හැදෙන්නේ. ඒක නොදන්න නිසා. එරුම් ගන්න දැන් ඔය ටෙලි නාට්‍ය රංගපාන කෙනයි අපේ දැන් ජීවිතයයි දෙකම එකයි. අපිත් කරන්නේ මේ විදිහට ඒ වෙලාවට සකස් කරපු භූමිකාවක්. මහත්තයා ඉස්සරහා, නෝනා ඉස්සරහා, ළමයා ඉස්සරහා, හාමුදුරුවෝ ඉස්සරහා, පන්සලේදී, ගෙදරදී, යහළුවෝ ඉස්සරහා එතන ඒක කරන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ටෙලි නාට්‍ය රංගපාන කෙනා ඒක දන්නවා. ඒ නිසා යා ඒක සංස්කරණයේ විසංකාර වෙනවා යාගේ. සංස්කරණයට වැදෙන්නේ නැහැ. අපි ඒක දන්නේ නැහැ. අපිට එන්නේ අපි තග්ගාල භූමිකාවට බහිනවා. භූමිකාවට කිඳා බහිනවා. ඒ භූමිකාවට එක මෝහණයටපත් වෙනවා. ඒ කියන්නේ මේ භූමිකාවක හාමුදුරුවෝ හරි ගිහි හරි මොකක් හරි ගන්න භූමිකාවත් එක්ක කිඳා බැස්සම අර පැත්තේ වචන හෙද්දි මේ පැත්තට රිදෙන්න ගන්නවා. ඒ භූමිකාවනේ බයින්නේ භූමිකාවනේ ගරු කරන්නේ. මට හිතෙනවා මට ගරු කරනවා. ඒකෙන් කියන්නේ මේ භූමිකාව වෙනමයි මම කියලා වෙනම කෙනෙක් කොහේ හරි ඉන්නවා කියන එකක් නෙමෙයි. දැන් භූමිකාව තුල ඔබ නැහැ කියලා කියද්දී ඒකෙන් පටලව ගන්න එපා. ඒ කියන්නේ වෙන කොහේ හරි ඔබ ඉන්නවා භූමිකාව එකක් ඔබ තව එකක් කියන්නත් නෙමෙයි. භූමිකාව තුල කෙනෙක් නැහැ කියලා විතරයි මේ කියන්නේ. භූමිකාව ඔබ නෙවෙයි කියලා. ඒක සකස් කිරීමක් කියලා. අන්න එතකොට දැන් ওই සංස්කාර කියන එක තේරුම් ගන්න යද්දී ඔන්න ඔය විදිහට ඒක තේරුම් ගන්න. සකස් සංස්කරණයක් කියලා කියන්නේ ඔන්න වගේ සංස්කාරය චිත්‍රපටි උදාහරණ ගන්න. ඒතකොට කවදාකවත් එළිය චිත්‍රපටියක් ගිහිල්ලා නැහැ. සිතින්ම හදපු චිත්‍රපටියකුයි සිතින්ම දැනගෙන තියෙන්නේ. ඒ වගේම මුළු ජීවිතේ බලන්න ජීවිතේ නිකන් අපි මුළු ජීවිතේම කරලා තියෙන පොඩි කාලේ අපි සෙල්ලම්පත් උයන්ඩ පුරුදුනේ සංස්කරණය කරලා ඒ වෙලාවට අපි සෙල්ලම කරන්න ඕනේ ඉඳ ඒ වෙලාවට අපි සෙල්ලම කරන්න ඕනේ ඉඳ ඔයා අම්මා ඔයා තාත්තා ඔයා මුදලාලි මේ ගෙදර මේ ඩොලර් රුපියල් කියලා කොල කෑල් ටිකක් ගත්තා අම්මා කියලා වෙන් කරගත්තා ඉතින් සෙල්ලම කළා. එතන අපි සකස් එතන කිසිම දෙයක් තිබ්බේ නැහනේ. එතන අම්මෙක්වත් තාත්තෙක්වත් ළමයෙක්වත් ටීචර් කෙනෙක්වත් මොනවද තිබ්බේ නැහැ. එහෙම නැතුව අපි මොකද කරන්නේ? ඔයා ටීචර්, ඔයා අම්මා, ඔයා තාත්තා මම ගිහිලා සාරිය අරන් එන්නම් කියලා අම්මගේ සාරිය අරන් ඇවිල්ලා දස සෙරප්පු දෙක අරන් ඇවිල්ලා දාගත්ත සෙරප්පු දෙක. අපි මේ විදිහට වේශ නිරූපණයත් වෙනස් කරා. ටීචර්ගේ විදිහට ඇඳුම් ඇඳගත්තා. ඒ විදිහට ඇඳුම් ඇඳගත්තා. ඉතින් ওই විදිහට අපි වේශ නිරූපණත් වෙනස් කරන පොඩි කාලේ සෙල්ලම්පත් කිව්වා. ඒ සෙල්ලම කළා. ඉතින් තේරුම් ගන්නේ පොඩි කාලේ වැලි කෙලියේ ඒ සකස් කරගෙන කරපු සෙල්ලමමයි දැන් මේ කරන්නේ. ඒක කිසි වෙනසක් නැහැ. ඉතින් ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ පොඩි කාලේ සෙල්ලම ඉවරෙදී ඒක ඉවරයි. ඒ අය හදාගත්ත කතාව, ඒ තැන සංස්කරණය කරගත්ත දේ පොඩි කාලේ සෙල්ලම් කරද්දී ළමයි මේක හදලා යනවා. ඒක ඉවරයි. දැන් අපිට ඒ වුණාට අමතකයි පොඩි කාලේ වැලි කෙලිය කරපු සෙල්ලම්පත් වෙන එක මයි දැන් මේ කරන්නේ කියලා. පොඩි කාලේ තිබ්බි පොඩි ගයක් ඒකට හොඳට උළු දාලා ගේ හදලා. ඉතින් ඒ විදිහටමනේ අපි සම්මත කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැනේ ඇත්තටම මම මේ අම්මා කියන්නේ මං අම්මටද කියලා. තාත්තටද කියලා දන්නේ නැහැ. ඉතින් මට කිව්වා මේක තමයි වාගේ අම්මා කියනවා. දැන් තාත්තා කියනවා අම්මට සලකන්නේ මෙහෙමයි කියලා. ඉතින් කිව්වින්ද එහෙම සලකනවා. සම්මත ලෝකේ කියලා තියෙනවා අම්මගෙන්ට මෙහෙම කරන්න මේ රංගනයේදී අම්මගේ භූමිකාවට පුතා මෙහෙම රංගපාන්න. දුව අම්මයි රංගපාන්න ඕනේ පුතාට මෙහෙම. ඉතින් ඒ විදිහට අපිත් කරනවා. ඉතින් අපි දන්නේ නැහැ ඒක කරන්න ඕනේ එකක්ද කියලා. අපි දන්නේ නැහනේ ළමෙක් හම්බෙච්ච ගමන් විසි කරන්න ඕනද? විසි කරන්න කියලා කිව්වොත් අපි විසි කරයි. ඒ වෙලාවට අපිව සංස්කරණය කරලා තියෙන විදිහට අපි කසාද බඳිනවා. බලන්න අපි කාගේ න්‍යාය පත්‍රයකටද මේ මුළු ලයිෆ් එක ගියුවේ කියලා අපි දන්නේ නැහැ. මොකද්ද මන්ද කිව්වා මේ කාලේ ඉගෙන ගන්න කිව්වා ඉගෙන ගත්තා. මේ කාලේ ඉස්කෝලේ යන්න කිව්වා ඉස්කෝලේ ගියා. මේ කාලේ කසාද බඳින්න කිව්වා කසාද බැඳා. ඉතින් ඔය බලන්න මොකද්ද මන්ද සංස්කරණය කරලා තිරරචනයක් දීලා තියෙනවා අපි රඟපානවා. මුළු ජීවිතේම කරන්නේ ඒ කාගේ න්‍යායයටද කවුද මේක සංස්කරණය කරේ කියලා අපි දන්නේ නැහැ. අනිදාට තේරෙයි මෝඩකම නිසා හදිච්ච සංස්කරණයක් බව මේ. ඉතින් නැත්තම් අපි හිතන් ඉන්නේ මේක මේ විද්‍යාවෙන් ආපු සංස්කරණයක් කියලා. නෑ. ඉතින් එතකොට මෙන්න මේ විදිහට අපි ඒ ජීවිතයට බැහැලා ජීවිතය තුළ මෙන්න මේ කතාව තේරුම් ගන්නවා. මේක తాවකාලික මේ වැලි කෙලිය අපි සෙල්ලම්පත් කරගාව සෙල්ලමක් විතරයි.
මේක මේ ඒ වෙලාවට හදාගෙන රඟපාන ටෙලි නාට්‍යයක් විතරයි. කියලා මෙන්න මේ නුවණ අපි ආවොත් අන්න එතකොට අපි මේ සංස්කාර පිළිබඳ දැනගන්නවා. මේ සකස් කිරීමක් මේ ජීවිතේම කියන්නේ අපි මේ තේරු හදාගෙන ඉන්න ජීවිතේ ඒ වෙලාවට මවාපෑමක් ඒ වෙලාවේ සංස්කරණයක් කියලා දන්නවා. ඉතින් එතකොට මේ සංස්කාර කියන වචනේ අපිට තේරුම් ගන්නදී ඔන්න ඔය අර්ථයෙන් එක පැත්තක් තේරුම් ගන්න පුළුවන්. සංස්කාර කියන එක ඊට පස්සේ දැන් සමහර සූත්‍රවල තියෙනවා සංස්කාර වචනය. සංස්කාර වචනය ගන්නවා සබ්බේ සංඛාරා අනිච්චාති. අපි අහලා තියෙනවා සියලු සංස්කාරය අනිත්‍යයි කියන වචනේ. එතකොට සබ්බේ සංඛාරා අනිච්චාති කියලා කියද්දී එතන ගන්නවා සියලු සංස්කාර ධර්ම. ඒ කියන්නේ හේතුන් නිසා හටගත් සියල්ල කියන එක. එතකොට දැන් සබ්බේ සංඛාර කියලා කිව්වහම එතන ගන්නේ සියලුම හේතුන් නිසා සකස් වෙච්ච සංස්කාර. සියලු හේතුන් නිසා හටගත් සංස්කාරය අනිච්චාති කියලා කියද්දී එතන අර්ථ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. දැන් සබ්බේ සංඛාරා කියන වචනය බෙදනවා මෙන්න මේ විදිහට සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණක සංඛාර, ප්‍රයෝග සංස්කාර කියලා සබ්බේ සංඛාර කියන වචනේ අට කතාවලදී ආදී තැන්වල ওই වගේ ඒක වර්ගීකරණයට ලක් කරලා සංස්කාර පදේ බෙදනවා. සබ්බේ සංඛාරා කියලා කියද්දී එතකොට දැන් ඒක අපි තේරුම් ගන්න ගියා මොකද්ද මේ කියන සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණක සංඛාර, ප්‍රයෝග සංස්කාර කියන වචනේ හතර. එතන මොකද්ද මේ දේශනා කරන්න කියලා ඒක තේරුම් ගන්න ගියාම මම පොඩි උපමාවක් කියන්නම්. දැන් සංකත සංඛාර කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත් සියල්ල කියන එක. අபிසංකත සංඛාර කියලා අபிසංකත සංස්කාරයක් කියලා කියන්නේ අපි කියන විපාකයක් ඒක. ඒක කර්මයේ විපාක වාරයක්. ඒක විපාකයක් කියන එකට තමයි අපි කියනවා ඒක අபிසංකතයක්. ඒක යම් හේතුවක විපාකයක්. ඒක විපාක ස්වභාවයක්. ඊට පස්සේ අபிසංකරණක සංස්කාර කියලා කියන්නේ ඒකට ගන්නවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර. අපි කියන්නේ දැන් පටිච්චසමුපාදයේ අවිද්‍යාපච්චය සංඛාර කියන කොටස වැටෙන්නේ අபிසංකරණක සංස්කරණයකට. ඒකෙන් තමයි කර්ම සකස් වෙන්න පටන් ගන්න. කර්ම සකස් වීම පුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංඛාර සහ ආනෙන්ජාභි සංස්කාර කියන තුනම හටගන්නේ මෙන්න මේ කියන අවිද්‍යාපච්චය සංඛාර කියන තැන. ඒ නිසා අන්න එකට කියනවා ඒකට කියනවා අபிසංකරණක සංස්කරණයක් කියන වචනේ. ඊට පස්සේ තව වචනයක් කියනවා ප්‍රයෝග සංස්කාර කියලා. ප්‍රයෝග සංස්කාර කියලා කියන්නේ මේ විදිහට මේ පුඤ්ඤාභි, අපුඤ්ඤාභි, ආනෙන්ජාභි කර්ම ගෙවන්න යම් සංස්කාරයක් උපකාර වෙනවද? අපි ඒ සකස් කිරීම ගෙවම් කරන්න, ඒවා සංසිඳවන්න, ඒ වගේ ගෙවීමක් කරන්න උපකාර වෙන සංස්කාර වලට අපි කියනවා ඒක ප්‍රයෝග සංස්කාරයක් කියලා. ඒ ප්‍රයෝග සංස්කාරය කියන්නේ මේ අபிසංකරණක සංකාර, කර්ම සකස් වෙන සංකාර ගෙවම් කරන්න උපකාර වෙන සංස්කාර. දැන් අපි ගත්තොත් උදාහරණයකට දැන් පටිච්චසමුප්පාද නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගය ගන්නකො. නැත්නම් සතර සතිපට්ඨාන ගන්නකො. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයත් බුදුරජාණන් වහන්සේ කියන මම සකස් කරලා දේශනා කරපු දෙයක් ඒක. මේ අපේ ලොකු සංස්කාර ගෙවන්න, ලොකු කෙලෙස් උපදින කෙලෙස් ගෙවන්න බුදුරජාණන් වහන්සේ විසින් නිර්වාණ මාර්ගයක් කියලා ආර්ය අෂ්ටාංග මාර්ගය සකස් කළා. සකස් කරලා දේශනා කළා. හැබැයි ඒකත් අනිච්ච ගණයට අයිති. සබ්බේ සංඛාර අනිච්චා කියද්දි දැන් උදාහරණයක් හිතන්නකෝ. දැන් සියලු සත්වයෝ අනිත්‍යයි කියලා කියද්දි අය අමුතුවෙන් මිනිස්සුયો අනිත්‍යයි, බ්‍රහ්මයෝ අනිත්‍යයි කියන්න ඕනේ නැහැනේ. සියලු සත්වයෝ කියන ගොඩට ඔය ඔක්කොමයිද. ඉතින් ආන්ගේ වගේ තමයි අන්තිමට බුදුජානනාංශ කියන මේ දේශනා කරන්න දුන ආර්ය අෂ්ටාංග මාර්ගයත් සංස්කරණයක්. මේ සතර සතිපට්ඨානයත් බුදුරජාණන් සංස්කරණය කළා දේශනා කරපු එක. සකස් කොට දේශනා කරලා ලද්දා. ඒක සංකතයක්. සංස්කරණයක්. එතකොට ඒක හැබැයි ඒ සංස්කරණේ උපකාර වෙනවා අර කියන කර්ම සකස් වෙන සංස්කාර ගෙවම් කරන්න. අන්න ඒකට තමයි වචනේ තියෙන්නේ අபிසංකරණ මේ ප්‍රයෝග සංස්කාර කියලා. දැන් එතකොට ඔන්න ඔය වගේ බලන්න දැන් සබ්බේ සංඛාරා අනිච්චා කියන පදේ තේරුම් ගන්න යද්දී
ඔන්න ඔය හතර ගොඩට දාලා තේරුම් ගත්තා නම් හරි. සංකත සංකාර, අபிසංකත සංකාර, අபிසංකරණක සංකාර සහ ප්‍රයෝග සංස්කාර කියන හතර. දැන් ඒකෙදි දැන් ඕක දැන් අපි නිකන් උදාහරණයක් ගන්නකො තව ටිකක් ඕක මේ නිකන් අපේ ජීවිතේට දාලා දැන් අපේ ජීවිතය ඇතුළේදී ඕක තේරුම් ගන්න. දැන් මෙහෙම හිතන්නකො දැන් අපිට ඉපදිච්ච ගමන් ළමයෙක්ගේ අවස්ථාවට යන්කෝ අපි පොඩ්ඩක්. ඉපදිච්ච ගමන් ළමයෙක්ට රූප පේන මට්ටම ගන්නකො. ළමයට පෙනීමක් තියෙනවානේ. ඒ පේද්දි තාම මේ ළමයාට නැහැනේ ගැහණියක්ද පිරිමියෙක්ද හොඳද නරකද මොනවත් සංකල්පන්නේ අම්මාද තාත්තද කියලා අදහසක් නැත්තව පේන මට්ටම තියෙනවානේ. ඒ පේන්නේ රූපයක්ද ඇහැටද කියලා එහෙම සංකල්පයකුත් නැහැනේ. නිකන් පෙනීම කියලා පෙනීම කියන අදහසක් නැතුව පේන මට්ටම ගන්නකො. ආන්ගේ පෙනීම කියන අදහසක් නැතුව පේන මට්ටම ඇහෙන් මට්ටම දැනෙන මට්ටම තියෙන්නේ. අන්න ඒක සංකත සංස්කාරය. සංකත සංස්කාරය කියන්නේ දැන් බලන්න දැන් අපිට මෙහෙම රූපයක් පේන මට්ටමේදී ඇහැයි රූපයයි සිතයි තුනම එකට එකතු වෙලා තියෙන. හේතු තුනක් එකට එකතු වෙලා තමයි මේ පෙනීම කියලා දැනීම පහළ වෙන්නේ. හැබැයි මේ පෙනීම කියලා දැනීම පහළ වුණාට පස්සේ වෙන් කරන්න බෑ. මෙන්න මෙතනින් ඇහැ, මෙතනින් එහා රූපේ, මෙතනින් එහා විඥානය කියලා ඒක කඩන්න බෑ. ඒ කඩන එක තමයි අபிසංකරණක සංස්කාර ගන්නට වැටෙන්නේ. ඒක සකස් කියන්නේ දැන් හැබැයි මෙන්න මේ පේනවා කියන දේ කියන එක හේතු තුනක එකතුවක් නිසා පේනවා කියන දැනීම මට්ටය විඥානයක් තියෙනවා. පේනවා කියන සිතක් තියෙන්නේ. චක්කු විඥානය ඇහෙනවා කියන සිතක්. මේ ඇහෙනවා කියනවා පේනවා කියන පේනවා ඇහෙනවා දැනෙනවා කියන මේ දැනීම පහළ වෙන්නේ මෙන්න මේ හේතු තුනක එකතුවක් නිසා. හැබැයි හේතු තුනක එකතුව නිසා පෙනීම කියලා ඵලය තුනම ආයෙක කඩන්න බෑ අපිට. මෙතනයි ඇහැ මෙතනයි රූප මෙතනයි විඥානික තුනට කඩන්න බෑ. හැබැයි මේ තුනේම එකතුව නිසා තමයි මේ පේනවා කියලා දැනීම හම්බෙලා තියෙන්නේ. අන්න එක හේතුවක් නිසා තමයි මේ පෙනීම මට්ටම අපිට තියෙන්නේ. ඇහිීම මට්ටම තියෙන්නේ. දැනීම මට්ටම තියෙන්නේ. අන්න ඒක ගන්නකො අන්න එක සංකත සංස්කාර කියන වචනේ දා ගන්නකො ඒකට. ඒක සංකත සංස්කාරය. හේතු නිසා පහළ වෙච්ච ඵලයක් තමයි මේ පේනවා ඇහෙනවා දැනෙනවා කියන මට්ටම. හැබැයි මේ පේනවා ඇහෙනවා දැනෙනවා කියන මට්ටම ඒක පුඤ්ඤාවිත් නෑ අපුඤ්ඤාවිත් නෑ ආනින්ජාපි කර්මත් නෑ. එතන බ්‍රහ්මයොත් නෑ දෙවියොත් නෑ මිනිස්යොත් නෑ තිරිසන්නුත් නෑ. එහෙම සත්වයක්වත් පුද්ගලයෙක්වත් කවුරුවත් නෑ. ඒක හේතු නිසා හටගත්ත පෙනීමක්. හේතු නිසා හටගත්ත ඇහිීමක්. හේතු නිසා හටගත්ත දැනීමක්. හේතු තුනක එකතුවක් නිසා. ඒ මට්ටම තේරුම් ගන්නකො අපි සංකත සංස්කාරයක් කියලා. දැන් මම මේ අපේ ජීවිතේම සිද්ධියක් අරගෙන ඔය හතර පොඩ්ඩක් ලේසියෙන් තේරුම් ගන්න උපමාවක් කියන්නේ. ඒ උපමාව 100%ක් හරි නෑ. හැබැයි අනුමානයක් මේක තේරුම් ගන්න අපිට මේ අනුමානයක් ගන්න පුළුවන්. මේ සංස්කාර කියන වචනේ තේරුම් ගන්න. ඊට පස්සේ මේව තේරුම් ගන්න අபிසංකත සංස්කාර කියන එක දැන් ඔන්න පේන මට්ටම තියෙනවා කියන්නකො අපිට. පේන මට්ටම යම් හේතුන් නිසා පෙනීම, ඇහිීම, දැනීම, පහස දැනීම සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපිට ඒක මෙන්න මේක කියලා වෙන් කරන්න බෑ ආපහු. පෙනීම කියන ඵලයේ හේතුව මෙහෙම කියලා කඩලා බෙදන්න බෑ. හැබැයි හේතුක නිසා පහළ වෙච්ච ඵලයක්. හරි ඊට පස්සේ දැන් අපිට මෙහෙම පේනෙද්දි අපිට හිතෙනවා දැන් අපි හිතමු දැන් ඔන්න අපිට මලක් දකින්නවා කියලා කියන බලන්නකො. අපිට රෝස මලකුත් පේනවා, පිච්ච මලකුත් පේනවා. රෝස මලයි පිච්ච මලයි පේද්දි අපිට එකපාරට ලස්සනයි කියලා පේනවා රෝස මල. අපි ටක් ගාලා අපිට අත යනවා රෝස මලට. තව කෙනෙක් එකපාරට අත යනවා පිච්ච මලට. දැන් දෙන්නට දෙයකට අත යන්නේ හිත යන්නේ. එක්කෙනෙක් කියනවා පිච්ච මල් ලස්සනයි කියලා. අනිත් කෙනා කියනවා රෝස මල් ලස්සනයි කියලා. දැන් එතකොට අපිට ප්‍රශ්නයක් එනවා. දැන් එතකොට එක එක්කෙනාට මේ එකම වස්තුව දැකලා එක්කෙනෙක්ට එකක් ලස්සනයි කියනවා අනිත් කෙනා තව කෙනෙක් ලස්සනයි කියනවා. කෑම කන්න ගියත් එක්කෙනෙක්ගේ මේ අපි හිතමු එක්කෙනෙක්ගේ අත පරිප්පු වලට යද්දි අනිත් කෙනෙක්ගේ අත යන්නේ අලවලට. එයාට අලයි පරිප්පුද එක්කෙනෙක්ට අක් ගාලා තෝරන්නේ අල අනිත් එක්කෙනා තෝරන්නේ කැමැත්තෙන් පරිප්පු.
කාන්තාව පුරුෂයෙක් තෝරන්න කියත් අපි බලන්නේ අපි සමහරට තව කෙනෙක් තෝරපු එක්කෙනා අපිට කැතයි. තව කෙනෙක් තෝරපු කෙනා අපි කියන ඔබ කණ්ණාඩියක් දාලා නෙමෙයිද හිටියේ කියලා. කණ්ණාඩි දාලා හිටියේ නෙමෙයිද කියන මොකද? හැබැයි යා කියනවා මං හිත ගියපු තැන මාලිගාව. මං හිත ගිය තැන තමයි මාලිගාව. මේ උඹට මේ එහෙම වුණාට මට මේක ලස්සනයි. මෙයා ලස්සනයි. මෙයා සුන්දරයි. මෙයා ලස්සනයි, මෙයා සුන්දරයි කියලා එයා කියද්දි අපිට යාව සුන්දර නෑ, අපිට යාට බැඳෙන්නේ නෑ කියලා හිත. ඉතින් එතකොට අපිට ජීවිතේට බැස්සහම පේනවා මේ පේනවා කියන මට්ටම තියෙනවා. හැබැයි පේද්දි අපිට තෝරන්නේ විවිධත්වයක. තෝරනවා එක්කෙනෙක් තෝරන එක නෙමෙයි අනිත් කෙනා තෝරන්නේ. එක්කෙනෙක්ට රුචි දෙය නෙමෙයි අනිත් කෙනාට අරුචි. එක්කෙනෙක් රුචි කියන කෙනා අනිත් දේ අනිත් කෙනාට අරුචි. එක්කෙනෙක් ලස්සන දේ අනිත් කෙනාට කැතයි. එතකොට අපිට දැන් මෙන්න මේක තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් එතකොට එක එක්කෙනාට ඵල සිත් පහළ වෙන්නේ එකම රූපෙ දිහා බලලා එක එකම මල දිහා බලලා එක්කෙනෙක්ට එකට විවිධ සිත් පහළ වෙන්න පටන් ගන්නවා. අන්නේ එතකොට අන්න ඒකට තමයි අපි කියන්නේ මෙන්න මේ වගේ අපිට එකපාරට අபிසංස්කරණයක්. අபிසංස්කරණ කියන්නේ මෙන්න මේ වගේ එක එක විවිධ සිත් පහළ වෙනවා. එක එක්කෙනාට දැන් එතකොට අපි බලන්න ඕනේ දැන් ඒක අපි මේ අපි යමක් තෝරනවාට අපිට තෝරනවා නෙමෙයි ඒක දකිද්දිම අපි අතේ තේරෙන ගතියක් තියෙනවා. අපි දුන මම මෙයාව තෝරගත්තා. මම මෙයාව තෝරගත්තා කියලා මම තෝරගත්තා නෙමෙයි මට තේරුණා. අපි හිතන්නේ මෙතන එහෙම බලධාරියෙක් ඉන්නවා. මෙහෙම තෝරන්න පුළුවන්. තෝරන්න බෑ. තේරෙන්නේ පරණ රුචි අරුචිකමට අනුව. දැන් ඊට පස්සේ ඇහුවොත් එහෙම දැන් ඇයි මේ එක්කෙනෙක් රෝස මල තෝරන්නේ? ඇයි එක්කෙනෙක් පිච්ච මල තෝරන්නේ කියලා දැන් පොඩිම ළමයෙක්ගෙන් ඇහුවොත් රෝස මලද පිච්ච මලද කියලා ලස්සන ළමයට එහෙම එකක් නැහැ. ඒ ළමයාව කාලයත් එක්ක ප්‍රෝග්‍රෑම් කරනවා මේක ලස්සනයි මේක කැතයි කියලා. මේක හොඳයි මේක නරකයි මේක හොඳ ආගම මේක නරක ආගම කියලා. මෙන්න මේ එතකොට මේක සකස් කරපු ප්‍රෝග්‍රෑම් එකක්. ආන්ගේ පුරුද්දට තමයි අපේ අත යන්නේ. අන්න එතකොට අන්න එක තමයි අபிසංස්කරණයක් කියලා කියන්නේ. අபிසංස්කරණය කළා කියලා කියන්නේ දැන් අපි කවුරු හරි තෝරන්නේ ඒක තේරීමක් තියෙන. ඒක අනාත්ම ස්වභාවයක් තියෙන. මං හිතලා යාව තෝරුවා නෙවෙයි. නිකම්ම තේරුණා. දැක්ක ගමන් හිත ගියා. අන්න ඒක පටිච්ච සමුප්පන්න දෙයක්. ඒක සංකදයක්. ඒක අபிසංකදයක්. අபிසංකදයක් කියන්නේ අන්න එතකොට දැන් තේරුම් ගන්න ඕන දැන් නිකම් පේන මට්ටම ගත්තා. පේනවා ඇහෙනවා කියලා ළමයට රූපයක් පේන මට්ටම, ශබ්දයක් ඇහෙන මට්ටම ගත්තා. ඒ මට්ටමේ සංකත සංකාර. හේතු නිසා පෙනීමක්, ඇහිමක්, දැනීමක් තියෙනවා. ඊට පස්සේ අபிසංකත සංස්කාරය කියලා කියන්නේ මේ යද්දි මට මේකට කැමති, මම මෙයාට අකමැති. මේක තෝරෙන්න ගතියක් තියෙන, තේරෙන ගතියක්. ඒක අර පුරුදු කරපු පුරුදු කරපු විදිය නිසා කාලාන්තරයක් පුරුද්දට වෙන දෙයක්. හැබැයි එකට වෙන දෙයක්. ඒක විශේෂ සංස්කරණයක්. විශේෂ වූ සංස්කරණයක් එක එක්කෙනාට ඒතර ඒක අபிසංකත සංස්කාර කියලා කියනවා. ඊට පස්සේ බලන්න ඕනේ ඊට පස්සේ තියෙනවා අபிසංකත සංස්කාර ඊට පස්සේ අபிසංකරණක සංස්කාර. අபிසංකරණක සංස්කාරයක් කියලා කියන්නේ අන්න එතන තමයි පෙන්වන්නේ මේ පටිච්චසමුප්පාදයේ තියෙන අවිද්‍යාව පත්‍ය සංඛාර කියන කොටස. ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්න මම ඒකටත් උපමාවක් කිව්වොත් අபிසංස්කරණක සංස්කාර කියලා කියන්නේ දැන් හිතන්නේ මෙහෙම දැන් අපි ගමු වඩුවෙක් ඉන්නවා කියලා හිතන්නකෝ. වඩුවෙක් ඉන්නවා වඩුවා පුටුවක් හදන්න ප්ලෑන් කරනවා. වඩුවා පුටුවක් හදන්න ප්ලෑන් කරද්දී එයා ඉස්සෙල්ලාම ඒ ප්ලෑන් එක ඇඳගන්නේ හිතේනේ. හිතේ ප්ලෑන් එක ඇඳගෙන ඊට පස්සේ හිතේ ඇඳපු ප්ලෑන් එක කොලයකට අරගෙන කොලේ ප්ලෑන් එක තමයි එළියේ තියෙන ලී කොටන් එකතු කරලා නිර්මාණය කරන්නේ. එතකොට එයා මේ වඩුවා ඊට පස්සේ මේ කකුල ඇවිල්ලා තියලා තිය හරි නෑ මේ කකුල ඇවිල්ලා නෑ කියලා හරි නෑ කියලා කියන්නේ අර කොලේ තියෙන ප්ලෑන් එකට සාපේක්ෂව හිතේ තියෙන ප්ලෑන් එක. ඒකට සාපේක්ෂව තමයි යා පුටුව නිර්මාණය කරන්නේ. දැන් ගෙයක් අරගන්නකො දැන් අපි ගෙයක් හදද්දී
ගේ ප්ලෑන් එක ඉස්සෙල්ලාම ඇදෙන්නේ කෙනෙක්ගේ හිතේනේ. ගේ කියන එක කෙනෙක්ගේ හිතේ නිර්මාණය වෙන එක. එයා ගේ කියන එක සිතේ ඉස්සෙල්ලා ඇඳගෙන මේ ගෙදරට ජනෙල් මේ පැත්තේ දානවා. ජනෙල් මෙතන, දොර මෙතන, මෙන්න මේ විදිය මෙහෙම කියලා හිතේ ප්ලෑන් එක කරලා හිතේ ඇද්දක කොලේ අඳිනවා. ඊට පස්සේ ඒකට සාපේක්ෂවනේ අපි කියන්නේ දැන් අපි ගෙදරකට ගිහිල්ලා කියනවා මේ ආපු මේ ජනෙලේ දාලා තින් පැත්ත වැරදි. මේ දොර තියලා තියෙන වැද මං මොකට සාපේක්ෂවද මේ ජනෙලේ තියලා තියෙන වැටි විදිය වැරදි කියන්නේ. ඒ මොකද ඉස්සෙල්ලා මගේ හිතේ තියෙනවා දැන් ප්ලෑන් එකක් මේ ගෙදර ජනෙලේ මෙතන එන්න ඕන කියලා. ඒ හිතේ තියෙන එකට සාපේක්ෂව තමයි මම එළියේ මේක තියලා තියෙන වැරදි මෙහෙම තියලා තියෙන වැරදි කියලා සම්පූර්ණ කතා කරන්නේ. මගේ හිතේ හදාගත්ත ගේ කියන සංස්කරණයට සාපේක්ෂව. ජනෙලේ කියන සංස්කරණයට සාපේක්ෂව. ඒකට සාපේක්ෂකවයි මම එළියේ නිර්මාණ කරන්නේ. එතකොට දැන් තව උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි බලන්න දැන් කෑම හොයන්න ගියාට පස්සේ අපි කියනවා මේ හොද්දට ලුණු වැඩි. මේ හොද්දට ලුණු මදි රස කියන තව ලුණු ටිකක් දාන්න ඕන. කියලා ලුණු දානවා. දැන් අපි බලන්න දැන් මොකට සාපේක්ෂවද මේ ලුණු වැඩි අඩුයි කියන්නේ? අපිට තියෙනවා පරණ මතකයක්. හොද්දකට ලුණු දාලා ප්‍රමාණයක් හොද්ද කාලා මෙන්න මේක තමයි හොද්දකට අවශ්‍ය කරන ලුණු ප්‍රමාණය කියලා අපේ හිතේ ඇදිච්ච චිත්‍රයක් තියෙනවා. අන්නේ හිතේ ඇදිච්ච අදහසට ගැලපෙනකන් අර අපි අර හොද්දට ලුණු දානවා. ඒ අදහසට වඩා හිතේ අතීත සංඥාට වඩා වැඩි වෙච්ච ගමන් ආයෙ වතුර වැඩි කරනවා. කරලා ඒක අඩු කරනවා ලුණු දෙහි දාලා. ඒකල අපි බලනවා අර හිතේ තියෙන ගානට මේක ලුණු ගන්න. එතකොට අපිට හරියට කියන්න පුළුවන් ද හොද්දක ලුණු ප්‍රමාණය මෙන්න මෙච්චරයි ලුණු ඕන කියලා. එහෙම කියන්න බෑ. අපි අපේ තියෙන අත්දැකීම් මතකයක් අල්ලගෙන තමයි ඒක ලුණු දාන්නේ. දෙහි දාන්නේ. ඒකට ගැලපුණාම තමයි අපි දැන් මේක ලුණු ගාන. හැබැයි අපි තේ එකක් හදලා මේක තමයි සීනි ගාන කිව්වම තව කෙනෙක් එක සීනි වැඩි. තව කෙනෙක් එක තේ තව කෙනෙක් තේ මෙහෙම අපි දමන සීනි මදි කියනවා. මොකද එයාගේ ඇඳලා තියෙන චිත්‍රය වෙන ප්‍රමාණයක්. එතකොට දැන් මම මේ උපමා තුනින්ම ගත්තේ වඩුවගේ උපමාව. ඊට පස්සේ ගෙයක් හදන ප්ලෑන් එක, තේ හදන එක හරි තේ හදන හරි හොද්දක් හදන එකට ගියාට පස්සේ මේ උපමා තුනෙන්ම මට කියන්න අවශ්‍ය කරන්නේ හොඳට බලන්න. එහෙනම් අපි ඉස්සෙල්ලා මේක සංස්කරණය කරගන්නේ හිතේ. තමයි ගේ හරි පුටුව හරි මොකක් හරි හිතේ හදපු එක තමයි හිතේ හදාගත්ත එකට ගැලපෙනවද කියලා තමයි බලා කෑලි කපන්නේ, කෑලි අඩු කරන්නේ, කෑලි වැඩි කරන්නේ මේ ඔක්කොම. ඉතින් එතකොට හැබැයි අපිට හිතෙන්නේ මම මේ එළිය ගයක් හදනවා කියලා. අපිට හිතෙන්නේ එළිය ගයක් එළිය කෑලි එකතු කළාට ඇත්තටම එළිය ගයක් නෙමෙයි මේ හදන හිතේ ගයයි හදන්නේ. අපිට ඇත්තටම එළිය ගේ කියලා එළිය ගේ පේන්නේ දැන් අපි මේ ගේ කැතයි මේක ලස්සන නෑ කියලා කියන්නේ හිතේ ගෙට සාපේක්ෂව. අපි උපාදාන වෙලා තියෙන එළිය ගේ නෙමෙයි හිතේ ගේ. දැන් ඒකම දැන් ඒ උපමාවම පොඩ්ඩක් අරගන්න. දැන් දැන් ඉදින්දා දැන් අපි ওই ප්ලෑන් එකක් නෙගියේ ප්ලෑන් එක ගයක් හදන එක වඩුවේක පුටුවක් හදන එක ඒ ටිකනේ කිව්වේ. දැන් ඕකම ටිකක් අරගන්න. දැන් හිතන්න තමන්ගේ මහත්තයා නෝන දරුවෙකුගේ සිද්ධියක් ගන්නකො. දැන් මෙහෙම හිතන්නකො දැන් දැන් ඔබේ දරුවා ඔබට කතා කරනවා අම්මේ කියලා. දරුවා ඔබට අම්මේ කියලා කතා කරද්දී ඔබ කියනවා ඇයි පුතේ කියලා. අම්මේ කියලා කතා කරද්දී ඇයි පුතේ කියලා කියද්දී අපිට හිතෙන්නේ මම පුතාට ඇයි පුතේ කියලා කතා කළා කියලානේ. ඇයි පුතේ කියලා මම ළමයාට උත්තර දුන්නා කියලා හිතෙන්නේ ඇත්තටම උනේ මොකද්ද කියලා බලන්න. ඒ වෙලාවේ මොහොතේ තියෙන යථාර්ථයට ගියොත් අපි අම්මේ කියලා කියද්දි සද්දයක් ඇහෙනවා. නේ? හොඳට බලන්න. ඒ සද්දයක් ඇහෙද්දි ඒ සද්දයක් ඇහෙන එක නිකන් හොඳට බලන්න. ඒ ළමයාම මලයාලම් භාෂාවෙන් අම්මේ කිව්වොත් එහෙම වෙන මොකක් හරි භාෂාවෙන් අම්මේ කිව්වොත් එහෙම අපි ඇයි පුතේ කියයිද? මලයාලම් භාෂාවෙන් මට කෑම ගේන්න කිව්වොත් එහෙම
මං කෑම ගෙනියයිද? හොඳට බලන්න. එතකොට ඔබට තේරෙයි දැන් අම්මේ කියන සද්දේ සිංහලෙන් කියන එකත් අම්මේ කෑම ගේන්න කියන එක සිංහලෙන් කියන එකත් මලයාලම් භාෂාවෙන් කිව්වත් ජපන් භාෂාවෙන් කිව්වත් තුනම එකයි. එකම සද්දයනේ. සද්ද ටිකන්නේ අපිට ඇහෙන්නේ. ඒ ළමයා කතා කරන සද්දයනේ. ඒතකොට සද්දේ කියන දැනීම එකයි. ඒක අපිට තේරෙනවා. ඒතකොට හොඳට බලන්න දැන් මේ සද්දයක් අම්මේ කියන සද්දය ඇතුලේ ඒ සද්ද තුල ළමයෙක් නැහැනේ. ඒක සද්දයක් කියන දැනීමක් විතරයි ඇහෙන්නේ. ඒක මලයාලම් භාෂාවෙන් කිව්වත් ඒ සද්දේ කියන දැනීම ඇහෙනවා. ජපන් භාෂාවෙන් කිව්වත් ඇහෙනවා. හැබැයි අපි මලයාලම් භාෂාවෙන් කියද්දි ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මලයාලම් භාෂාවෙන් කියද්දි ජපන් භාෂාවෙන් කියද්දි මොකද අපිට ඒකට කතන්දරයක් හැදෙන්නේ නැහැ ඇතුලේ. ඒක සද්දේ කියන දැනීම එච්චරයි. සද්දයක් ඇහෙනවා කියලා දන්නවා මොනවා කියනවද මොනවා කතා කරනවද ඒ ගැන මොනවාක්වත් ඇතුලේ කතන්දරයක් ඇතුළත කතාවක් යන්නේ නැහැ. ඇතුළත සිතුවිලි වලින් අපේ නිර්මාණයක් එන්නේ නැහැ ඒ පිළිබඳ. ඉතින් එතකොට හැබැයි අපි දන්න භාෂාවකින් අම්මේ කියලා කතා කරද්දි ඒත් ඇහෙන්නේ අර වගේම සද්දයක්නේ. ඒ සද්දයක් කියන ඒ සද්දෙත් එක්කම ඔන්න අපි අර ඒ පුරුද්දට එනවා පුතා කතා කරනවා කියලා අදහසක් එනවා. සංස්කෘතියේ සිතට අදහසක් එනවා. සංස්කරණය එනවා. සකස් කරගෙන අර සද්ද කියන හේතුව නිසා අර පුතා කියන සංස්කරණය එනවා. ඊට පස්සේ ඇයි පුතේ කියලා කතා කරන්නේ අර සද්දෙට නෙවෙයි අර පුතා කියලා හදාගත්ත අදහසට. අර පුතා කියලා මුලින්ම හදාගත්ත සංස්කෘතිය ඇයි පුතේ කියලා කියන්නේත් ඔබ නෙමෙයි. ඒක ඊළඟ සංස්කරණය. ඊළඟ සිතුවිල්ල. ඉතින් එතකොට දැන් ඔන්න ඔය වගේ අර සිත් පහළ වෙද්දි පුරුදු කරපු විදිහකට පුරුද්දට සිත් පහළ වෙද්දි ඒක අපිට හිතෙන්නේ මේ හිතින් හදාගත්ත දෙයකට කතා කරනවා කියන නුවණ නෙවෙයි. සිතින් සකස් කරන ලද්දකට කතා කරනවා කියලා නෙමෙයි පුතාට කතා කරනවා කියලා. පුතාකට උත්තර දෙනවා කියලා. හොඳට බලන්න එක ටිකක්. අන්නේ වගේ ඒ වුණාට ඇත්තටම වෙන්නේ සද්ද තුළ පුතෙක් නැහැ. ඒ සද්දයත් එක්ක පුතා කියලා අදහසක් පුරුද්දට සංස්කරණයක් මතුවෙද්දි ඒ අපි සංස්කරණයට කතා කරන්නේ. අපි හිතනවා නම් පුතා මට කතා කළා පුතාට මෙහෙමද දන්නේ මෙහෙමද දන්නේ මේ හිතන ඔක්කොම හිතන්නේ පුතා කියලා අදහසට මිසක් අර එළියේ ඉන්න පුතෙක් ගැන නෙවෙයි. බාහිර කවදාකවත් පුතෙක්වත් අම්මෙක්වත් තාත්තෙක්වත් ඉඳලා නැහැනේ. සිතේ ඉඳලා නැහැ. සිතේ තියෙන සංස්කරණය කරගත් අදහසක් විතරයි. ඉතින් එතකොට දැන් අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි මෙතනදී එහෙනම් දැන් අර මම මේ පුතා මම එහෙනම් කවදාකවත් එළියේ ඉන්න පුතෙක්ව ඇසුරු කරලා නැහැ ජීවිතේ කිසිම දවසක. ඔබට එළිය ඇතුළෙත් පුතෙක් නැහැ. එළිය ඇතුළ කියලා ගන්නෙත් මනසෙම ආය සංස්කරණය කරපු වෙදිල්ලා. හැබැයි දැනට මේක තේරුම් ගන්න මෙන්න මේ අபிසංකරණක සංස්කාර කියන වචනේ තේරුම් ගන්න යද්දී මේ කතාව තේරුම් ගන්න එහෙනම් මේ අபிසංකරණක සංස්කාරයක් කියලා කියන්නේ මෙහෙම කවදා අපි මේ හීනයක් දකිමින් ඉන්නවා. ඩ්‍රීම් එකකට කතා කරන ඩ්‍රීම් එක හැබැයි හීනයක් ඇතුලේ මම කතා කරද්දි මට හිතෙන්නේ හීනේ මම ඇත්තටම මම කියලා වෙනම කෙනෙකුත් ඉන්නවා. ළමයා එක්ක කතා කරනවා තාත්තා එක්ක කතා කරනවා. දුවෙක් ඇත්තටම කවදාද හීනේ ඇතුලේ හීනයක් ඇතුලේ කායෙක්ද අපි කතා කරේ? කවුද කතා කළේ කාටද කතා කරේ? එහෙම කවුරුවත් කාටවත් කතා කරේ නැහැ හීනයක් ඇතුලේ. හැබැයි ඒ විදිහටමනේ දැනෙන්නේ. එයාට කතා කරනවා වගේමයි මං එයාට කියනවා එයා මට කියනවා වගේම ඒ විදියමයි පිළිගන්නේ. එළිය කියලා දැන් එතකොට බලන්න දැනුත් ඒකම තමයි වෙන්නේ. දැනුත් ඔබට මේ මොහොතේ වෙන්නේ හොඳට තේරුම් ගන්න ඔබ කවදා හරි අර පිස්සෙක් වගේ පිස්සා කියන්නේ ඒකටම තමයි. පිස්සුකුත් ඔහේ තනියෙන් කතා කරන්නේ. පාරේ යන පිස්සු දැකලාදී ඔහේ කියෝ බය වෙනවා නටනවා. ඉතින් හර ඒකයි ඔබ ඉන්න මට්ටමයි දෙකම එක. අර පිස්සා එළියට එන ඔක්කොම ඇතුළේ කතා කරන ඔක්කොම එළියට දානවා. ඔබ එළියට දාන්න එච්චරයි වෙනස. එළියට දාන්න. ඉතින් ඔබ අපි මේ කතා ඒ හීනෙම තමයි. ඉතින් එතකොට මෙන්න මේක මම ඔන්නක තමයි මේ අபிසංකරණක සංස්කාර කියන්නේ ඕකමත් නෙවෙයි. දැන්
මෙන්න මේ තව ටිකක් මම ඒක විස්තර කළොත් ඒ කතාව ටිකක් තව පැහැදිලි වෙයි. දැන් අபிසංස්කරණක සංස්කාරයක් වෙන්නේ දැන් අපි කතා කරන්නේ අපිම හදාගත්ත සීනියක් එක්කනේ. මනස්කල්පිත කතාවන්නේ. අපිම නව කතාවක් හදලා අපිම හදාගත්ත නව කතාවකට අඬනවා බය වෙනවා. ඒක අත්හරින්නේ කොහොමද කියලා හිතනවා. ඒක අත්හැරලා දාලා යන්නේ කොහොමද කියලා හිතනවා. ඒක එක හැමදාම ඒකත් එක්ක එකතු වෙලා ඉන්නේ කොහොමද කියලා හිතනවා. ඒක කවදාකවත් අපිට තේරෙනවා ඒක ඇත්තක් නෙවෙයි. මම කවදා හිතුවත් ඒකෙන් අයින් වෙන්නේ කොහොමද මම මේ බැඳීම් කවදද අතාරින්නේ කියලා. ඉතින් අතාරින්න බැඳීමක් තියෙන්න බෑ. බැඳෙන්න දෙයක් තියෙනවා. දැන් හිතන්නකෝ දැන් අපි හිතනවා දැන් මේ ඔන්න හරක් දෙන්නෙක් දෙපැත්තේ ඉන්නවා. හරක් දෙන්නම කඹයකින් ගැට ගහලා දෙනවා. මං කියනවා මම මේ ගැටේ මං ලෙහන්න ඕන. මම මේ ගැටේ ගලවලා දාන්න ඕන කියලා මම දැන් යනවා ළඟට අර හරක් දෙන්නෙක් ගැට ගහලා ඉන්නවා. මේ ඒ ගැටේ ලෙහන්න යන්න ඕන කියලා යනවා. හැබැයි ළඟට ගියාම මට පෙවුනොත් මෙතන හරක් දෙන්නෙක් ඉඳලා නෑ පඹයෝ දෙන්නෙක් ඉඳලා තියෙන්නේ කියලා. ඉතින් ලෙහන්න ගැටයක් තියනවද? මොකද්ද ලෙහන්නේ? ලෙහන්න දෙයක් නෑ. ලෙහන්න ගැට ගහෙන්න හරක් දෙන්නෙක් නෑ. ඒ නිසා ඔබ කවදා හරි ඔබට මේ අත්හරින්න බෑ මම මේ බැඳීම් මම කොහොම හරි අත්හරිනවා කියවල හොඳට හොයලා බලන්න කාවද අත්හරින්නේ කොතනද අත්හරින්නේ තියෙන්නේ. ඒකින් කියන්නේ ඒකින් ඊට පස්සේ ආයෙත් අල්ලන් හිටියත් කමක් නෑ කියන දණ්ඩ යන්න එපා. නිකන් අපි තේරුම් ගන්නවා මේ පටිසමුපාදය කියන කතාව තේරුම් ගන්න යද්දි මම දැකලා තියෙන්නේ මම කතා කරලා තියෙන්නේ මෙච්චර කායකද ඒක තේරි අර ප්ලෑන් එකේ උපමාවට ගියොත් මම ගයක් කියලා හැමදාම හම්බෙන්නේ බහැර ගයක් නෙමෙයි එහෙන් මෙහෙන් කෑලි එකතු කරලා හැදුවත් මට ආයේ ඒ හැඩතලපේදී ආයේ හිතේ තිබ්බ ගේමයි දකින්නේ ඒකට සාපේක්ෂව තමයි මම කියන්නේ ඉස්සර නම් මේ ගේ මෙහෙම නෙමෙයි මෙහෙමයි තිබෙ දැන් නම් මේක හදලා අපි කියන්නේ මෙන්න ඉස්සර ආරන්නේ නම් මෙහෙම නෙමෙයි දැන් හරි වෙනස් වෙලා ආරන්නේ ඉස්සර මෙහෙම නෙමෙයි කියලා අර ආරන්නේ කියලා ගත්ත අතීත ප්ලෑන් එකට සාපේක්ෂව තමයි වෙනස් වීමක් දකින්නේ හැබැයි ආරන්නේ කියලා ගත්ත නිත්‍ය අදහසක් තියෙනවා ඒකට සාපේක්ෂ කර ලස්සනයි කැතයි ඔක්කොම දින කතා කරනවා ඒ චිත්‍රය නැතුව එහෙම ආරන්නයක් එහෙම තිබ්බ නෙමෙයි කොහෙවත් ඉතින් එතකොට අපි මැරෙන වෙලාවෙත් ඔන්න ඔය කියන මැරෙන වෙලාවෙත් ඔය තියෙනවා ගියපු ගයක් කියන ප්ලෑන් එක ඔන්න ඔය ස්ථිර අදහසක් ඇල්ලුණොත් ඒකම තමයි ඊළඟ උප්පත්තිය කියලා දෙන්නේ. පුඤ්ඤාභි සංස්කාර ආනිඤ්ඤාභි කර්ම කරන්නේ එතනමයි. එතකොට අපිට යම් දවසක නුවණින් දකින්න පුළුවන් වුණොත් අපිට යම් දවසක මෙන්න මේ සිහියෙන් ප්‍රඥාවෙන් දකින්න පුළුවන් වුණොත් මේ කතාව මම කවදා හරි කතා කරලා තියෙනවා. ඇසුරු කරලා තියෙනවා. ඒ ඇසුරු කරලා තියෙන්නේ සිතම සවිසීම සංස්කරණය කරන ලද අදහසක් කියලා. ඒ කතා කරපු කෙනත් සිතින්ම හදපු අදහසක් කියලා කතා කරපු මමත් කතා කරපු මෙයා ගැන එක මම කතා කරනවා කියලා හිතපු කෙනත් ඒ දෙකම සංස්කරණයක් නා. හැබැයි දැන් සිතින්ම කියවම සිත සංස්කරණය කළා තැනකට දාන්න එපා. ඒක තව සංස්කරණ හිතින්ම සංස්කරණය කළාගෙන අදහස සංස්කරණය කරපු අදහසක් විතරයි. දෙයක් තියෙනවා කියලා හදපු තැනකින් කරොත් එතෙන්ට ගියාම අන්න එදාට ඔබට ටෙලි නාට්‍යයක් හම්බෙන්නේ නැහනේ. දැන් මේ ටෙලි නාට්‍යෙ ඉන්න හැම චරිතයක්ම සංස්කරණය කරපුවා කියලා අපි දකිද්දී අපිට ටෙලි නාට්‍ය ඇතුලේ ළමයෙක්වත් පුතෙක්වත් අම්මෙක්වත් හම්බෙන්නේ නැහැ නේද ඉන්න. ඒක දිය වෙලා යනවා අදහස. එතන මොකුත් නැහැ කියලා දන්නවා. කාටුන් එකක් යද්දී ඒ වගේ දැන් ඔබටත් ඔන්න ඕකම දැන් මේ වෙලාවේ තේරුණොත් ඔබේ ජීවිතේත් කියලා අන්න එදාට අபிසංස්කරණයේ සංස්කාර සංසිඳය යනවා. ඒ කියන්නේ ඇයි ඔබ හිතින් කතා කරන මේ කතා කරන්නේ ආශ්‍රය කරන්නේ බැඳෙන්නේ වෛර කරන්නේ මම මෙච්චර කාලයක් බැනලා තියෙන්නේ මේ හිතින් හදපු චිත්‍රයකට. මම්ම හොල්මනක් හදා මහා නරක ගෑණියේ නරක මිනිහ කියලා ඌට බයිනවා. දැන් අපි හීනයක් දැකීදී අම්බාන්ට කාට හරි බයිනවා. එක පැත්තකින් ඉත අම්බාන්ට හොඳ කියනවා. නැගිට්ටාම හිතෙන් hina යනවනේ. කාටද හොඳ කිව්වේ? කවුද හොඳ කිව්වේ? කාටද නරක කිව්වේ? කවුද නරක කිව්වේ? කවුද බැනුම් ඇහුවේ? කවුද බැන්නේ? ඉතින් එන්නේ හීනෙන් නැගිට්ටට පස්සේ ඒ වෙච්ච සංස්කරණය ගැන මතක් වෙද්දී hina යනවා විතරයි. එතකොට දැන් අපි තේරුම් ගන්න මම මල පැනලා බයින්නේ කාටද? මම මල පැනලා ගහ ගන්න යන්නේ කාටද? මම මාර විදිහට පට්ට විදිහට ආදරය කරන්නේ කාටද? කියලා මේ සිතේව සංස්කරණය දැක්කොත්
ආන් එතකොට ඒක බැහැරට තියන්නේ නැතුව මේක මනෝ භ්‍රාන්තියක්, මනෝ විකාරයක්. මේක පිස්සුව තේරුම් ගත්තොත් ඒක බැහැරට තිබ්බේ නැත්තම් ආන් එතකොට අபிසංස්කරණ සංස්කාර සංසිඳීමක් සිද්ධ වෙනවා. හැබැයි දැන් මම මේ හිතින් හදපු කතාව, හිතේ නිර්මාණය, හිතින් හදපු ප්ලෑන් එක බැහැර තියෙන කෙනෙක් එකක් විදිහට දැක්කොත් කියන්නේ බැහැර හොඳ තේ තියෙනවා, ගානට සීනි තියෙන, ගානට තේ සීනි තියෙන තේ තියෙනවා, ගානට මේ පිටි දාලා තියෙන තේ තියෙනවා කියලා එළියෙන් එහෙම තේ එකක් දැක්කොත් හම්බුණා. අන්න ඒක තමයි මොඩකම. එහෙම ගානට කියලා එකක් නැහැ. ගානට සීනි පිටි දාපු තේ එකක් කොහෙවත් නැහැ. ඒ තමන්ගේම ගානට පිටි සීනි කියලා දකින්නේ තමන්ගේම හිතින් හදාගත්ත සංස්කරණය කියලා මේ දැනගත්තොත් යම් දවසක. ඉතින් අන්න එතකොට ඔන්න ඔය විදියට මම දැන් එතකොට ඕක දැනගත්තොත් එහෙම අන්න ඒ වගේ මම මේ හිතන්නේ හිතින්ම හදපු ඩ්‍රීම් එකක් කියලා තේරෙන්න ඒ සංකාර විසංකාර වෙනවා. ඒ සංස්කාර වලට බලයක් නැති වෙනවා. ඒ එතන හදන කතාව එතන දීවීමක් වෙනවා. ඒකට අතීත අනාගත වර්තමාන කියලා කාලයක පවතින්න බැරි වෙනවා. දැන් ඔබ තේරුම් ගත්තොත් මේ අපි මේ කාටුන් එක දකින්න චරිතේ කාටුන් එකක් කියලා ඇත්තට මේක අපිම හිතින් හදාගත්ත කියලා දැක්කොත් එහෙම ඒ චරිතේ පවතින වර්තමානයේකුත් නැති වෙනවා, අතීතයකුත් නැති වෙනවා, අනාගතයකුත් නැති වෙනවා. කාලයක් නැහැ. එහෙම චරිතෙකුත් නැහැ. දැන් මෙහෙම හිතින් එහෙම දෙයක් පවතිනවා කියලා හදාගත්ත නිසානේ කවුරු හරි මොනවා හරි කියද්දි වදින්නේ, රිදෙන්නේ, කාට හරි ඇටැක් කරන්න යන්නේ, කාට හරි රිද්දන්න හදන්නේ. මෝඩකමේ ප්‍රමාණයනේ. මෝඩකමේ තියෙන ප්‍රමාණයද? ඉතින් එතකොට මේක අන්නේ වගේ ටික මෙන්න මේ කතාව තේරුම් ගන්න මේක බැහැරට තියන්නේ නැතුව එතන හට ගන්න තැන මේ ප්‍රඥාව පහළ වෙනවා නම් නුවණින් ඒක ඒ හට ගන්න සිතේ මේ තියෙන සිතේ සංස්කරණ ගතිය දැනගන්න පුළුවන් නුවණ එනවනම් එතන මේක විසංකාර, එතන මේක කර්ම හැදෙන්නේ නැහැ. එතන මේක නිකන් ක්‍රියාසිතක් විතරයි. ඒකට බලයක් නැහැ, සිත බොල් වෙන්න ගන්නවා. ඒක පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනිත්‍යක කර්ම මට්ටමට වෙන්න ශක්තියක් නැහැ. මොකද ඒ සකස් කරපු සිතට අවිද්‍යාව නැහැ. මෝඩකම නැහැ. මෝඩකම තමයි අර ඒ ඇහෙන ඒ හිතෙන ඒ සංස්කරණය වෙච්ච අදහස බැහැරට තියෙන එක. බැහැර රූපයකට ඒක සම්බන්ධ කරන එක. බැහැර ශබ්දේ මම මේ හිතන්නේ අරයාගේ රූපේ, මම මේ හිතන්නේ අරයාගේ සද්දේ, අරයාගේ ශරීරය, අරයාගේ පහස ගැන කියලා ඒක බැහැරට තියලා බලන එක තමයි මෝඩකම. හැබැයි ඒක හට ගන්න දැන මේක සිතින්ම සකස් කරන ලද්දක් කියන නුවණ එන්න ඒක බොඳ වෙනවා. ඒකට තිබ්බ ඝන ගතිය දිය වෙන්න ගන්නවා. අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න එතකොට තේරුම් ගන්න එහෙනම් අபிසංකරණක සංස්කාර කියලා කියන්නේ මෙන්න මේ වගේ සිතින්ම සකස් කරන ලද සිහිනයකට බැහැරට තියලා බලනවා. හිතෙන් හදාගත්ත කතාව මේ මම මේ හිතේ හදාගත්තගේ එළිය දකින්න හදනවා. හිතේ හදාගත්ත ළමයා එළිය දකින්න හදනවා. ඒක හිතේම හටගෙන හිතේම ගෙවි යාමක් කියන තැනකින් නුවණ පිහිටන්නේ නැතුව. ආන් ඒ විදිහට අන්නේ නොබලන නිසා තමයි අபிසංකරණක සංස්කාරයක් හටගන්නේ. හරි ඒක නුවණින් දකින්න එක ඔන්න ප්‍රයෝග සංස්කාර ගණයට වැටෙනවා. දැන් ඊට පස්සේ අපි කියනවා දැන් මේ විදිහට දැන් ඔන්න අපි තේරුම් ගත්තා අபிසංකරණක සංස්කාර කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි මං කියන අවිද්‍යාව පත්‍ය සංකාර කියන ගණයට වැටෙන්නේ කියලා. ඊට පස්සේ ධර්ම විස්තර කරන්නේ ප්‍රයෝග සංස්කාර කියන වචනේ. ප්‍රයෝග සංස්කාරයක් කියලා කියන්නේ දැන් අපි කිව්වට මේක මනසේ මායාවක් විතරයි, මේක බොරුවක් විතරයි, මේක සිතින්ම සකස් කරන ලද්දක් කියලා එක පාට අර ඒ පුරුද්දට ඒකට බැඳලා යන ප්‍රමාණය නතර කරන්න බෑනේ. ඒකත් එක්ක ජීවත් වෙන ප්‍රමාණය. අර එක පාට මේ වචනේ කිව්වට බෑ, අර පුරුද්ද ඇබ්බැහිය වැඩි. ඇබ්බැහියට අර විදියටමයි බැහැරට ලෝකයක් තියලමයි දකින්නේ. බාහිර ලෝකයක් ඇති බවටම දකිනවා. මේක ඇත්තක් විදිහට දකින පුරුද්ද වැඩි නිසා, ඇබ්බැහිය වැඩි නිසා, ඒක අල්ලගෙන ඉන්න ප්‍රමාණය, බැඳිලා තියෙන ප්‍රමාණය, තණ්හාව වැඩි නිසා, මේ අවිද්‍යාව තණ්හා දෙක වැඩි නිසා මේ සංස්කරණය ගෙවෙන්නේ නැහැ. තව හැඩි කතන්දර ගොත ප්‍රපංච වෙවි කර්ම සකස් වෙවි යනවා. දැන් අපිට මේක එක පාඩ නතර කරන්න කිව්වට නතර කරන්න බෑ. මේක බොරුවක් කිව්වට තේරුණාට ඒකට ඇදිලා යන ගතිය වැඩි ඇබ්බැහියට. විශාල චක්‍රයක් වගේ මේ කැරකිලානේ තියෙන සංසාර චක්‍රෙට අනිත් පැත්තට ප්‍රපංච වෙන්න. දැන් ඊට පස්සේ අපිට මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි මේකට මෙන්න මේ විදිහ ආරෂ්ඨාංග මාර්ගයක් වඩන්න.
සතිපට්ඨානයක් වඩන්න කියලා ප්‍රයෝගයක් දෙනවා. උපක්‍රමයක් දෙනවා. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන උපක්‍රමය ඒ ක්‍රමවේදය හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒක සංස්කරණයක් බව. ඒක නිත්‍ය දෙයක් නෙමෙයි. ඒක ආත්මයක් නෙමෙයි. ඒක නිවන නෙමෙයි. තේරුම් ගන්න නිවන කියන්නේ අසංකත. ඒක සංකතයක් නෙමෙයි. ඒක සකස් කරපු දෙයක් නෙමෙයි නිර්වාණ ධාතුව කියන්නේ. මාර්ගය හැම වෙලෙම සංකතයි. මාර්ගයේ සංකතයි ඵලය අසංකතයි. එතකොට ඒක ඵලය කියන්නේ සංස්කරණය කරපු දෙයක් නෙමෙයි. හැබැයි මාර්ගයේ අපි සංකරණයක් තියෙනවා. ඒතර ප්‍රයෝග සංස්කාර කියලා කියන්නේ ප්‍රයෝග සංස්කාරයක් කියලා අපි කියනකට මම උදාහරණයක් කියන්නකෝ මේ විදිහට. දැන් ඔන්න දැන් මේ දේශනාව අහනවා. මේ දේශනාව අහලා ඊට පස්සේ මේක මනසේ මේ මායාවක් අපි හිතින් හදන ලද්දා මේ මනෝ විකාරයක් කියලා අපි දැන් දන්නවා. දැන් මේක අහලා තේරෙනවා. තේරුණාට අපේ හිත දැන් වැඩි ඇදිලා යන ප්‍රමාණය. ඒ හිත වැඩි අර ලෝකයේ කියන ගිහිල්ලා ලෝකයේ කියන සංඥාසේ ප්‍රපංච කර කර තණ්හා දිට්ඨි මානෙන් බැඳෙන ගතිය වැඩි. වැඩි නිසා අපි ඊට පස්සේ යාට උපක්‍රමයක් වශයෙන් කියනවා හරි දැන් ඔයාට මේ කතාව තේරෙනවානේ. මේක බොරුවක් කියලා තේරෙනවා. මේක මායාවක් කියලා තේරෙනවා. මේක සිතින්ම සකස් කරන ලද්දක් කියලා තේරෙනවා. හැබැයි ඒ වුණාට තව ඇබ්බැහිය වැඩි නිසා අපි පොඩි උපක්‍රමයක් කරමු කියනවා. මේ බලවත් ලෙස මේ කාම ආවේගයට අහු වෙලා යන එක. මේ ආවේග ගතිය වැඩි නිසා ASCII කාම ආවේගයන්ට තාම අහු වෙලා යන වැඩි නිසා අපි කියන උපක්‍රමයක් වශයෙන් ඔයා මෙන්න මේ සතිය පිටන්න පටන් ගන්න. අපි දැන් උදාහරණයක් විදිහට ගමු. අපි කියනවා යාට හරි. දැන් ඔයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කායානුපස්සනාව මේ සතර සතිපට්ඨානය තුලින් පුළුවන් 3 සංස්කාරයක් ගෙවන්න කියලා. දැන් අපිට ප්‍රායෝගිකව පුහුණුවේදී මේ සංස්කාර සංසිඳවද්දී බුදුරජාණන් වහන්සේ අවස්ථා 3කින් තමයි සංස්කාර ගෙවන්න කියලා තියෙන්නේ. ඒ ප්‍රයෝග සංස්කාරයෙන් ප්‍රයෝග කියන්නේ මේ මාර්ගය වඩලා සංස්කාර 3ක් සංසිඳවන්න කියලා තියෙනවා. එකක් තමයි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. කියලා දැන් ඔය ආනාපාන සති සූත්‍රයේ පෙන්නන්නේ පස්සම්බයං කාය සංකාරම් පස්සම්බයං චිත්ත සංකාරම් මේ වගේ බුදුරජාණන් වහන්සේ ක්‍රමවේදයක් පෙන්නනවා. මෙන්න මේ සංස්කාර සංසිඳවද්දී ලෙවල් 3කින් මේක සංසිඳවන්න තියෙන්නේ. මට්ටම් 3ක් තියෙනවා. මෙන්න මේ මට්ටම් තුනට ප්‍රතිපදාවක් පෙන්නනවා. ප්‍රතිපදා 3ක් පෙන්නනවා. දැන් කාය සංස්කාර කියන වචනය මම මෙන්න මෙහෙම ගන්නවා. දැන් මම මේ කියන්න උත්සාහන්නේ ප්‍රයෝග සංස්කාරය කියන්නේ මම කියන්නේ සංස්කාර ගෙවීම කියලා. ඒක ගෙවන්න තියෙන්නේ මට්ටම් 3ක් කියනවනේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර තමයි ගෙවන්න තියෙන සංස්කාර තුන. එතකොට ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්න. දැන් කාය සංස්කාරයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අඩුම කයක් පවස්සන්න අවශ්‍ය කරන්නේ හුස්ම කියන්නේ. මේ අපේ ශරීරයේ ක්‍රියාකාරකම් වල අඩුම අපිට මොනවා කළත් අපිට කන්න නැතුව හිටියත් හුස්ම ගන්න නැතුව වැඩි වෙලාවක් ඉන්න බෑ. කන්න නැතුවනේ දවස් ගාණක් ඉඳි. ඒත් අඩුම කය පවත්තන්න මේ හුස්ම ඕනේ. හුස්ම නැතුව වැඩි වෙලාවක් පවත්තන්න බෑ කය. එහෙනම් කය පවත්තන්න අඩුම සංස්කාරය හැටියට සංස්කරණය කරගත් දෙයක් හැටියට කියනවා කාය සංස්කාර කියන්නේ හුස්ම. ඊළඟට බෙන්නනවා වචී සංස්කාර. මේ වචන කතා කරන්න අඩුම වචන කතා කරන්න තියෙන්න ඕනේ අංගය තමයි විතක්ක ਵਿਚාර දෙක. ඇතුළත කතාවක් කියන්නේ අපි ඇතුළත කතා ඉස්සෙල්ලාම ඇතුළත කතාවනේ පිටට පිට වෙන්නේ. මේ විතක්ක ਵਿਚාර දෙක. එහෙනම් වචී සංස්කාර කියලා පෙන්නන්නේ මේ වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. චිත්ත සංස්කාර කියලා බුදුජානක වහන්සේ පෙන්නන්නේ සංඥා වේදනා අඩුම සිතක් පහළ වෙන්න අවම වශයෙන් අවශ්‍ය කරන්නේ සංඥා සහ වේදනා දෙක. සංඥා වේදනා නිසයි සිතක් පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේක මහණෙනි මේ ප්‍රතිපදාවල සතිපට්ඨානෙට ඇවිදලා ප්‍රයෝග සංස්කාර මාර්ගයේ මේ කාය සංකාර, වචී සංකාර සහ චිත්ත සංස්කාර සංසිඳවන්න කියලා. හරි. දැන් අපි උදාහරණයක් ගමු. දැන් අර කියපු දේශනාවයි අභිසංස්කරණ සංස්කාරය සංසිඳවන්න අපි ප්‍රයෝග සංස්කාරයක් පාවිච්චි කරන ප්‍රයෝග සංස්කාරයක ඒක තමයි සකස් කරන ලද්ද. හැබැයි ඒ සකස් කරන ලද මාර්ගයක් අරගෙන ප්‍රතිපදාවකට හිත පිහිටලා ඒක මාර්ගයෙන් අපි කාය සංකාර, වචී සංකාර, චිත්ත සංස්කාර සංසිඳලා නිවනට පරිවර්තන සංගතය අසංගතය බවට ඇතුළ පරිවර්තනය වෙන්න පරිසරය හදනවා. ඒක දැන් උදාහරණයක් ගත්තොත් මේ විදිහට දැන් අපි කියමුකෝ දැන් ඔන්න අපි මේ දේශනාව අහලා අපි දැන් භාවනා කරන්න මාර්ගය වඩන්න පටන් ගත්තා. හරි අපි ඊට පස්සේ යාට කියනවා හරි. දැන් ඔයා එන්න ඔයා ඇවිල්ලා
ඔයා මේ සීලයක පිළිහිටලා සීලයකට පිළිලා සතිය පුහුණු කරන්න පටන් ගන්න කියනවා. ඊට පස්සේ අපි කියනවා ඔයා සතිය පුහුණු කරන්න පටන් ගන්න එකක් තමයි ඔයා ඉස්සෙල්ලා කියන්නේ මේ ඔයා සිහිය එදිනදා වැඩ කරද්දි එදිනදා වැඩ කරන වෙලාවේදී සක්මන් කරද්දි පරියන්කේ තැන් තුනේදීම සිහිය පිහිටන්න කියලා. ඊට පස්සේ අපි යාට කියනවා හරි දැන් ඔයා කරන්න හරි දැන් ඔයා වාඩි වෙලා ඉද්දි ඔයාගේ කයට හරි තමන්ගේ ඉරියව්වට හරි තමන්ගේ ඉන්නවා කියලා දැනීමට හරි හුස්මට හරි හිත තියාගන්න කියලා කියනවා. කියලා මේ මාර්ගයෙන් අපි කියනවා දැන් ඔයාට මෙහෙම කයට හිත ගත්ත ගමන් ඔයා ශරීරය කියන්නේ සංඥාවක්. හුස්ම කියන්නේ සංඥාවක්. කය කියලා සංඥාවක්. ඒ සංඥා ඒක සංස්කරණයක් තමයි සකස් කරපු දෙයක්. ඒකට හිත තියන්න කියලා කියනවා. ඒකට හිත තියලා ඊට පස්සේ කියනවා දැන් ඔයාට මෙහෙම කයට හිත තිබ්බහම ඔයාගේ ඉරියව්වට හිත තිබ්බට පස්සේ ඔයාට සිතිවිලි එයි. සද්ද ඇහෙන්න පටන් ගනී. වේදනාව දැනෙන්න ගනී. එතකොට අපි කියනවා ඊට පස්සේ ඒ යෝගාචරයට හරි දැන් සිතිවිලි ආවට කමන්නේ. සිතිවිලි එන එක නෙමෙයි භාවනා කරද්දී ප්‍රශ්නේ තියෙන්නේ මේ මාර්ගෙ වඩද්දී හිතන්න යන එක. ඒතර හිතනවයි කියන්නේ දෙකක්. හිතෙන එක අපිට කරපු දෙයක් නෙමෙයි. මේක අසංස්කාරික වෙන එක. ඒක අபிසංකතයක්. ඒක මම පුරුද්ද ඒක මට හිතෙන එක මට නවත්තන්න බෑ. මම භාවනා කරන්න වාඩි වුණා කියලා මම දැන් මෙතන මට හිතවිලි එන එක නතර කරන්න බෑනේ. ඒක හේතුව නිසා අபிසංකතයක් මේක අපි කර්ම සිද්ධ වෙන්නේ නැහැ සිතවිලි ආවට. ඒක නවත්තන්න යන්නත් එපා. ප්‍රශ්නේ වෙන්නේ මේ හිතවිලියේදී ඒක ගැන අපි හිතන්න යන එක. අයියෝ මේක හොඳයි මේක නරකයි මෙහෙම හොඳ නැහැ මෙහෙමයි අරය ගැන හිතෙන්නේ මෙයා ගැන හිතෙන්නේ මම මේ කියලා ආන්ගේ කෙනෙක්ට දාලා තැනකට දාලා කාලයකට දාලා කෙනෙක්ට තැනකට කාලයකට දාලා අපි ගැන හිතන්න පටන් ගන්නවානේ. අන්න එතන තමයි කර්ම සිද්ධ වෙන තැන. හිතෙන එක නෙමෙයි. ඒ නිසා අපි භාවනා කරන්න වාඩි වුණාට අපි හිතෙන එක නවත්තන්න යන්නේ නැහැ. ඒ හිතෙන එකට ඔහේ ඇවිල්ලා හිතෙන්න දෙනවා. හිතන්න යන්නේ නැහැ. සද්ද ඇහෙන්න දෙනවා. සද්ද ඇහෙන එක නෙමෙයි සද්ද අහන එක තමයි සංස්කරණය වෙන්නේ. ඒ කියන්නේ අபிසංස්කරණයක් වෙන්නේ කර්ම සිද්ධ වෙන්නේ සද්ද ඇහෙන එක නෙමෙයි. දැන් ඔබ හිතන්නකෝ දැන් මේ වෙලාවේ ඔබට වාහන යනවා ඇහෙනවා පාරේ. ඒතර ඇහෙනවනේ ඒක ඔබ අහන්නේ නැහනේ. හැබැයි මම කියන එක අහනවනේ හොඳට මොනවද දන්නේ මේ කියන්නේ. මේක තේරුම් ගන්න බලනවා මොනවද මේ කියන්නේ. මේක ඇහෙනව නෙමෙයි මේක අහනවා ඔබ. මේ කතා කරන එක ඔබ අහනවා පාරේ යන වාහනේ ඇහෙනවා. ආන්ගේ වගේ මෙතන කියන්නේ භාවනාවට වාඩි වෙලා ඇහුණට කමක් නැහැ. ඇහෙන එකේ කර්ම සිද්ධ වෙන්නේ නැහැ. අපි අහන්න යන එකයි භාවනාවට තියෙන බාධාව. මේ මොනවද දන්නේ අයියෝ මෙයා හොඳයි මේ කියන එක නරකයි මේ කුණු හරප කියනවානේ මොනවද මේ කියන්නේ මේවා අනේ හරිෂෝ කියලා ඒ ගැන කල්පනා කරන්න යනවා. අපි කියන්නේ ඇහුණට කමන්නේ සද්ද අහන්න යන්න එපා. ඇහෙන්න දෙන්න ඕන එක. කුණු හරප හරි ආදරණීය වචන හරි නිහාර ඒවා නිකාර පාර යන වාහන ඇහෙන්නේ වගේ. ඒ වගේ ඇහෙනවා එච්චරයි. අහන්න යන්නේ. හිතෙනවා එච්චරයි හිතන්න යන්නේ. ඒ හිතවිල්ලල්ලන් කතන්දර ගොතන්න යන්නේ හිතෙනවා එච්චරයි. ඊට පස්සේ දැනෙනවා. දැන් වේදනාව දැනෙනවා කියන්නේ එකක්. වේදනාව ගැන හිතනවා කියන්නේ තව එකක්. වේදනාව දැනෙනවා එකක් හිතනවා කියන්නේ තව එකක් කියලා දැන් අපිට වාඩිලා ඉදි කක්කම දැනෙනවානේ. හැබැයි අයියෝ මේක හරි නෑ මේක කොයි වෙලේ ඉවර වෙයිද දන්නේ නැති වියන් කියලා හරි මේක මෙනෙහි කරන්නේ අර ඒක නැති කරන්න කියන අදහසකින් මෙනෙහි කරනවා නම් නැති කරන්න කියන අදහසකින් මෙනෙහි කරනවා නම් ඒක ඒතර වේදනාව විඳිනවා දැනෙන එකයි විඳින එකයි දෙක දැන් විඳිනවා කියන්නේ ඒ ගැන කතන්දර ගොතනවා. ඒක නැති කරන්න හදන මොනවා හරි ඒක තියාගන්න ඕන නැති කරන්න හදන ඒක තමයි වේදනාව විඳිනවා කියන්නේ. වේදනාව දැනෙන්න දෙන්න විඳින්න එපා. සද්ද ඇහෙන්න දෙන්න අහන්න එපා. සිතිවිලි හිතෙන්න දෙන්න හිතන්න එපා. අන්න එතකොට අපි පුරුදු වෙන මේ සංස්කාර නොකිරීම තමයි භාවනාව කියන්නේ. ඒ භාවනාවේ ආර්ට් එක තමයි පොඩ සංස්කාර නොකර ඉන්නවා. හිතේවට හිතන්නේ, ඇහුණට අහන්නේ, දැනුණට විඳින්නේ. ඔන්න ඔය මූඩ් එක අපි පොඩ්ඩක් හදා ගන්න ඕන. ඔන්න ඔය ප්‍රමාණය හදා ගන්න තමයි අපි අර ටෙක්නික් එකක් වශයෙන් අර කයට හරි, හුස්මට හරි, පිම්බීම හැකිලීමට හරි මොනවා හරි තැනකට හිත දාන්න කියන්නේ. හිත දාන්න කියන්නේ අර විදිහේ අර ඇහෙන, දැනෙන, හිතෙන, ඇහෙන දේවල් අල්ලගෙන කතන්දර ගොතන එක අඩු කරන්න. සංස්කරණය කරන එක අඩු කරන්න. කර්ම සිද්ධ කිරීම අඩු කරන්න අපි වගේ පොඩි සංස්කරණයක් දෙනවා. පොඩි කයට හරි තැනකට හිත දාන්න කියලා. ඒතකොට දැන් ඒකටම ફોકસ කරලා ඒකටම නැවත ඊට පස්සේ දැන් එතකොට දැන් අපි ඊට පස්සේ දැන් අපි උදාහරණයකට මම ආනාපාන සතිය ගමුකෝ අපි. මම හුස්ම මෙනෙහි කරනවා. එතකොට ඒකත්
විතක්ක ਵਿਚාරයක් තමයි. හැබැයි ඒ විතක්ක ਵਿਚාරය ඒ වෙලාවට හොඳයි අර එක එක කාම අරමුණු හිත හිතා ඉන්නවට වඩා. කාම අරමුණු, ද්වේෂ අරමුණු ඒව ගැන හිත හිතා දවසේ කල්පනා කරනවට වඩා හොඳයි නැවත හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. වම දකුණ. ඔසවනවා තමයි ඒ මෙනෙහි කිරීම ඒකත් මනසිකාරයක් තමයි. ඒකත් මෙනෙහි ඒකත් විතක්ක ਵਿਚාරය ඒකත් සංස්කරණයක් තමයි. ඇතුල් වෙනවා පිට වෙනවා කියලා කියන එක. හැබැයි ඒ වුණාට අපි මොකද කරන්නේ අර අරමුණට හිත දාලා මේ විතක්ක ਵਿਚාර දෙක හරවනවා අර මේ ධර්ම මානසිකාරයකට. ධර්ම මෙනෙහි කිරීමකට. හැබැයි ඊට පස්සේ දැන් බලන්න අපි උපක්‍රමයෙන් මේ කයට හිත තියලා ඒක මෙනෙහි කරලා ඒකම නැවත අරමුණු කරලා එද්දි ටික මට ගෙවල් දොරවල් ළමයි කියන මේ සංස්කාර ගෙවෙන්න පටන් ගන්නවා. ඒ සකස් කරපු දේවල් ඒව ගැන ප්‍රපංච වෙවි යන්නේක ඒවත් එක්ක ප්‍රපංච වෙවි යන්නේක අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැබැයි ඒක අඩු වෙලා දැන් අර කයයි කයට තියෙන දැනීමයි ඒ අරමුණු වටේ තමයි කරගෙන්නේ හිත. ඒකම තමයි නැවත විතක් ਵਿਚාර කරන්නේ. හැබැයි ඔහොම දිගට බලාගෙන යද්දී දිගට මේ කයට හිත තියාගෙන හුස්මට හිත තියාගෙන ඉරියව්වට හිත තියාගෙන බලාගෙන යද්දී යම් ටික දවසක් යද්දී කය නොදැනී යන්න පටන් ගන්නවා. හුස්ම නොදැනී යන්න පටන් ගන්නවා. ඒක බුදුජානනාංශ කියන පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිති සික්කති පස්සම්බයං කාය සංකාරං පසසිස්සාමිති සික්කති කියලා. කියන්නේ සම්පූර්ණ හුස්ම කය පස්සම්බණයක් වෙනවා. ඒ කියන්නේ කය කියලා අරන් ඉන්නේ සංස්කරණයන්නේ හදාගත්ත නිමිත්තන්නේ හැඩයක්නේ ආකාරයන්නේ මේ විඥානේ අල්ලන් හිටියේ. ඒ හැඩතලේ ආකාරයේ ලිංගයේ ගෙවෙන්න පටන් ගන්නවා. ඒ නිමිත්ත ගෙවෙන්න පටන් ගන්නවා. හැබැයි දැන් එතකොට වෙන්නේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ හිත දැන් ගෙවල් දොරවල් ගෑල් ළමයි පිරිමි ළමයි කියලා සංස්කරණය කරන් බැඳලා හිටපු කෙනා ඒක ඇතු කරන්න කය ගත්තන්නේ දැන් අන්තිමට කයත් නැහැ. කය කියන සංස්කාරයක් දැන් බලාගෙන ඉද්දි ඒකට හිත තියන් ඉද්දි ඒකත් ගෙවිලා ගියා. ඒකත් මොකද ඔන්න ඔතනදී එන්න පටන් ගන්නවා පුදුම විදිය කම්මැලිකම. පුදුම විදිය පාළුවක් එන්න පටන් ගන්නවා. අන්න එතරම් හිතෙනවා බුදිය ගන්නමයි හිතෙන්නේ. භාවනා කරන්න ගියත් වැක්කිරෙන් ටක් ගාලා නින්දට යනවා. කාමරයට ගියත් කොයි වෙලේ බලන්න පරියන්ක ඉවරෙච්ච ගමන් ටක් ගාලා කියලා ඇඳට වැටෙන්නේ. උලුවාන්තරම් මැලි වෙලා අකුලගෙන ඉන්නමයි හිතෙන්නේ කාමරයට යන්නමයි හිතෙන්නේ ඇඳට ගිහිල්ලා ඉන්නමයි හිතෙන්නේ කියලා පුදුම විදියක එනවා නිදිමත. ඒක අපිට හිතා ගන්න බෑ මේ භාවනා කරන්න ඉස්සෙල්ලා මම කොච්චර කොයික් එකේද හිටියේ. මේ භාවනා මධ්‍යස්ථානයකට ආවට පස්සේ බුදු වෙන්න ආවට බුදියන එකනේ කරන්නේ. ආවේ බුදු වෙන්න කියලා බුදියන එකමයි කරන්න වඩන් ගන්න. දවසේ වෙලා අපි හිතන් ආවේ බුදු වෙන්නම් කියලා අන්තිමට වෙන්නේ බුදියන එක. ඒ මොකද හිත විඥාණයට උපක්‍රමයක් නැහැ. විඥාණයට දැන් ගෙවල් දොරවලුත් නැහැ, ළමයිනුත් නැහැ, මහත්යත් නැහැ, මොකක්වත් නැහැ. දැන් මෙහෙකට ඇවිල්ලා කයත් එක්ක හිටියා ඒකත් නැහැ දැන්. ඒකවත් එල්ලේට ඒකත් නැති වුණාම එනවා සුදු පාන් කාපු මූඩ් එකක්. පුතුම නිකන් හිටගෙන නින්ද යනවා. කොහේ ගියත් මෑලි වෙන්න පටන් ගන්නවා. නිදිමත එනවා කොහෙන් එනවද දැන් මේ මොකද මේකට සංස්කරණය කරගන්න දෙයක් නැහැ දැන්. මේකට හදාගන්න කතාවක් නැහැ දැන්. කතාවක් හදාගෙන ප්‍රපංච කරන්න දෙයක් නැහැ. හරියට නිකන් අර ඌරේ ටයිල් පොළවේ හැදුවා වගේ. ඌට ලේරත්ත පාතේ හැදෙනවා. ඌ ඊට පස්සේ මැටි පොළොවකට මඩ අසූචි පොළොවකට දාපු ගමන් ඌ දෙපාරයිලු ගහන්නේ කකුල හොද්දට ෆිට් එක ඇවිල්ලා බලන්න ඔය දැන් මේ දේශනාවක් වුණා දිගට අහන් ඉඳපන් එන බෝරින් කම්මල එළියට ගිහලා කයිවාරුවක් ගහන්නකෝ. වෙලාව තේරෙන්නේ නැහැ. කාමරේ ගිහලා කට්ටි එක සෙට් වුණාට පස්සේ මොකක්වත් නැහැ. ෆිට් එක ඇවිල්ලා ඔක්කොම එනවා. ශාලාවේ ධර්ම සාකච්ඡාවකට බණ අහන්න ආපුවම ඔන්න නිදිමතයි ඈනුන් යනවා. ඔල්ලෝසුව බැලෙනවා. ඔල්ලෝසුව බැලනවා ඈනුන් යනවා නිින්ද යනවා. ඊට එළියට ගියාම කොහෙද නිින්ද හොයන්නත් නැහැ. කොහෙද නිින්ද කියලා බැලුවාම කොහෙද තිබ්බ නිින්දද දන්නේ ආවේ. ඒ වෙලාවේ. එළියට ගිහලා කයිවාරුවක් අහපු ගමන් ඔක්කොම හරි. ඒක පුදුම දෙයක් වෙන්න පටන් ගන්නවා. ඒ තමයි මේ සිතේ ඇති. සිතට කුණු ඕනේ. සිතට සංස්කාර ඕනේ. සිත සුද්ධව තියන්න බෑ. සිතට බෑ පාරිශුද්ධ බවත් එක්ක ඉන්න සුද්ධත්වයට එක්ක ඉන්න තේරෙන්නේ නැහැ. ඒක ඉල්ලන්නේ ඒක. දැන් අපි වැඩේ තියෙන්නේ එක්ක ඔන්න ඔය වගේ මහා නිදිමතක් ඇවිල්ලා ඔක්කොම මාර්ග වහලා දානවා. එහෙම නැතිනම් නිදිමතෙන් නැත්තම් එනවා සැකයක් එන්න පටන් ගන්නවා. නිදිමතෙන් නැත්තම් සැකයක් එන එක මේ හරියද මේ යන පාත් එක. ඒක එන්න ප්‍රඥාවක් වගේ මේ හරියද මේ මෙහෙම මේ පැය ගාණක් මොකුත් නැතුව ඉන්න වාඩි වෙන එකද නිවන් මාර්ගය කියලා කියන්නේ. කියලා යාට මේ සංස්කාර සංසිඳීම හොඳක් විදිහට දකින්නේ. සංස්කෘතිය අන්න එතකොට අන්න ඕක තමයි වටින්නේ බණ අහලා තියෙන්නේ.
මෙන්න මෙහෙම බණ අහලා තිබ්බොත් ධර්ම සාකච්ඡා කරලා තිබ්බොත් අර මුකුත් නැති තැනට යද්දි සංස්කාර ගෙවෙන තැනට යද්දි මේක ප්‍රතිපදාවේ අංගයක්. මේක මාර්ගයෙන් ගිහිල්ලා වැඩිච්ච තැනක් කියලා අපි ඒකට සම්මාදිට්ඨිය පහළ වෙනවා. හැබැයි බණ අහලා නැත්තම් ධර්ම සාකච්ඡා කරලා නැත්තම් එයාට හිතෙන්නේම මට වැරදිලා කියලා. මොකක් හරි වැරදිලා මාර්ගය කෙලවෙලා තියෙන්නේ මාර්ගයක් වඩන්න ආවට මාර්ගය වැරදිලා තියෙන්නේ කියලා මොකක් හරි දෙයක් එයා හිතා ගන්න සැකේ. එයාගේ ප්‍රඥාව වගේ එයාට පේන්නේ එයා සැක වෙන්න ගන්නවා. සැක වෙච්ච ගමන් මාර්ගයෙන් අපද යනවා එළියට. මාර්ගයෙන් අයින් වෙන්න පටන් ගන්නවා. එහෙමත් නැතිනම් එක්ක සැකේ ඇවිල්ලා එයාගේ මාර්ගය වහනවා. එහෙම නැත්නම් හද්ද නිදිමතක් ඇවිල්ලා මාර්ගය අයින් කරනවා. එහෙමත් නැතිනම් එයා හිතනවා දැන් මේ වෙලාවේ මම මෙච්චර පටිසමුපාදේ බණ අහලා තියෙනවානේ. මම මෙච්චර ත්‍රිපිටකය කියවලා තියෙනවානේ. ඉතින් ඇයි මේ වෙලාවේ මට ත්‍රිපිටකයේ තියෙන ගැඹුරු අනිත්‍ය ප්‍රතිසංයුක්ත සූත්‍රය මෙනෙහි කරන්න බැරි කියලා එයා එතන අනිත්‍ය මෙනෙහි කරන්න පටන් ගන්නවා. අනිත්‍යයි රූප අනිත්‍යයි නාමය අනිත්‍යයි නාම රූප දෙක විඥාන පත්‍ය නාම රූපං මොකක් හරි කියලා දාපු ගමන් ඉවරයි. ඒ වගේ අර එයාගේ දැනුම මෙතනදී බාධාවක් වෙනවා. එයා ඉගෙන ගත්ත මොකක්වත් දන්නේ නැති පොඩි උන්ට ලේසි. උන් දන්නේ නැහැ ත්‍රිපිටකය. උන් දන්නේ නැහැ අවිද්‍යාපත්‍ය සංකාර කතාව මොනවාක්වත්. ඒ නිසා උන්ට නිකන් හිටපන් නිකන් එනවා. මේක වෙන්නේ අපේ අර අතීත දැනුම් පද්ධතිය ඇවිල්ලා මේ අර පෑදිදිය බොරදියක් කරගන්නවා. මේ හිත හොඳට මේ සංස්කාර ගෙවිලා කියලා සංකතේ අසංකතේ වෙන්න පටන් ගන්නවා. සංකතේ අසංකතේ වෙන්න පටන් ගද්දි සංකතේ සංස්කාර සංසිඳෙන්න යද්දි අපි නිවෙන්න දෙන්නේ උතනට ත්‍රිපිටකයක් කියනවා. උතෙන්ට ගිරිමානන්ද සූත්‍රය කියලා ගිරිමානන්ද සූත්‍රයේ අනිච්චානුපස්සිය බලන්න කියලා තියෙනවා. අනිත්‍ය සංඥාවෙන් බලන්න කියලා තියෙනවා. අනාත්ම සංඥාවෙන් බලන්න දීලා තියෙනවා. විරාග සංඥාවෙන් බලන්න කියලා තියෙනවා. ඔය කියලා මොකක් හරි දැනුමක් ගෙනෙල්ලා උතන අවුල් කරගන්නවා. ඊට පස්සේ බලනවා දැන් මේ වෙලාවේ පොත්පත් ටිකක් කියවොත් මොනවද දන්නේ නැහැ පොත්පත් වෙලා මේ වගේ වෙලාවේ කරන්න දින පොත්පත් කියවන්න ගන්න. මොනවා හරි කරලා අන්න එතනදී අපි පුදුමාකාර අපේ මේ මාර්ගෙ වැහි ගන්නවා. හැබැයි අපිට හිතෙන්නේ මේ හරි මම මේ ඉගෙන ගත්තානේ මෙච්චර ගැඹුරු සූත්‍ර. ගැඹුරු ධර්ම කියලා කියවුවානේ මම දන්නවනේ ඕක පොඩ්ඩක් දැම්මා මොකද වෙන්නේ මේ නැත්නම් සුදු පහන් කාලා වගේනේ කියලා. ආන් ඒ වෙලාවේ එක්ක ඔන්න ඔය වගේ මොකක් හරි අතිපණ්ඩිත වැඩක් කරගන්නවා. කරගෙන මාර්ගය අවුල් කරගන්නවා. අර ගෙවෙන සංස්කාර ආය අවුසෝ ගන්නවා. ආය අවුලෝ ගන්නවා. එක්කෝ ඒ වගේ එක්ක ගුරුවරයා සැක කරනවා මේ මම තමන්ම සැක කරනවා මා එක්ක සැකය ගන්න එක්ක බුදිය ගන්නවා. එහෙම නැත්නම් මොන හරි අතිපණ්ඩිත වැඩක් කරගෙන අර සංසිඳෙන්න දෙන්නේ නැති කරනවා. හරි අපි තුමු කවුරු හරි මේක සැක කරන්නේත් නැහැ. මේක සැක කරන්නේත් නැහැ. ඊළඟට අතිපණ්ඩිත මොකුත් වැඩ කරන්න යන්නේත් නැහැ. සහ බුදිය ගන්න යන්නේත් නැතුව මේක ඕම සංසිඳෙන්න දුන්නාම යාට තේරෙනවා අර කය ඉවර වෙද්දී අර ඇතුළත කතාවත් එහෙම විතක් ਵਿਚාර දෙකක් ගෙවිලා යනවා. වචී සංස්කාර නිකන් බෝනස් එකක් හම්බ වෙනවා වගේ. කාය සංස්කාර ගෙවිදි කය කියන සංඥාව ගෙවිලා යද්දී ඇතුළත කතාවත් ගෙවිලා යනවා. ඒ ඇතුළත කතාවේ කිසි හරයක් නැති වෙන්න පටන් ගන්නවා. ඔය නිකන් ඔඩු වගේ යනවා මට ගාණක් නැති වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න ඔය විදිහට කාය සංස්කාර වචී සංස්කාර දෙකම අපි ගණන් ගන්න ගෙවිලා ගියාට පස්සේ ඇතුලේ ඊට පස්සේ මෙන්න සිත ආසේ තියෙන බඩු එළියට එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේක ආසේ තියෙන සෙල්ලම් ටික මේ විඥානය කරන මැජික් එක ඊට පස්සේ පටන් ගන්නවා. ඊට පස්සේ මැජික් ටික වෙනවා කියලා කියන්නේ ඊට පස්සේ දැන් බුදුහාම පෙන්වන්නේ චිත්ත සංස්කාර කියලා සංඥා වේදනා දෙකනේ. චිත්ත සංස්කාර කියලා පෙන්වන්නේ සංඥා වේදනා දෙක. සංඥා වේදනා ටික ආයේ ගොජයක් එන්න පටන් ගන්නවා. අපි හිතාගත්තේ නැති විදියට එක මේ සියුම් සංඥා එන්න ගන්නවා. අපි කියන්නේ අපි හිතාගත්තේ නැති රූප අපිට පේන්න පටන් ගන්නවා. හිතාගත්තේ නැති මැසේජ් එන්න පටන් ගන්නවා. ඒවා ඒක පුදුමාකාර විදිහට පණිවිඩ දෙන්න පටන් ගන්නවා. විශ්වය ගැන විශ්වයෙන් වචනෙන්න පටන් ගන්නවා. විශ්වයේ අදහසෙන්න පටන් ගන්නවා. එක මැසේජ් එන්න පටන් ගන්නවා. එකම ඒ කියන්නේ තනිකර සයිඩ් ට්‍රැක් යන ට්‍රැක් අවුට් යනවා එතනදී. එතනදී එක්ක පිස්සුවට යනවා. තනිකර එක්ක නිවන්ට යනවා. එක්ක ට්‍රැක් අවුට් වෙනවා හොස්පිටල් යන්න මට්ටමට එනවා. ඒ කියන්නේ එක්ක මිනිස්සෙක් හොස්පිටල් එකට ගෙනියන්න වෙනවා. ඒ කියන්නේ මොකද ඒ කියන්නේ අර කාය සංකාරයි වචී චිත්ත සංස්කාර වචී සංස්කාර දෙක ගෙවුනට පස්සේ අස්සේ හොල්මන් ටික පටන් ගන්නවා. අස්සේ හොල්මන් ඇවිල්ලා දෙනවා කියන්නේ දෙහිල්ලක්. ඊ අපේ මේ බාප්පා කෙනෙක් ආවා. ඒ බාප්පා වෙලා කියනවා ආඳුරු මම මේ ඔබ වහන්සේට කියන්න මට මේ අසනීපෙන් ඉස්සෙල්ලා භාවනා කළා මම ලොකු ගැඹුරකට ගියා මම විශ්වයත් එක්ක කතා කරන්න පටන් ගත්තා. විශ්වයත් එක්ක කතා කරන්න පටන් ගත්තා මනස මේ මත මාරිදිර පාත වෙයි. එතකොටනේ මට අසනීපුනේ. මං කිව්වා වෙලාවට අසනීපුනේ කියලා. නැත්තම් මෙන්ටල් හොස්පිටල් එකේ ඉන්න කියලා. වෙලාවට අසනීපෙල ওই භාවනාව කැඩිලා ගියේ.
නැත්නම් ටික දවසක් ඔක ගියා නම් පිස්සන් කොටුවේ නවත්තන්න වෙනවා. මොකද ඒ කියන්නේ එන ඇතුලේ දෙනවා මැසේජ් ටික ඉතින් ඒ කියන්නේ අපි යාළුවෙක් හිටියා කඳුවට භාවනා කරද්දී අන්තිමට ඌට භාවනා කරන්න ගිහිල්ලා ඔය දැන් ඇතුලේ මැසේජ් එක දෙනවා හරි දැන් ඔයාගේ භාවනාව টොප් එකට හරියනවා භාවනා මධ්‍යස්ථානයේ වහලේ උඩ ගිහිල්ලා භාවනා කළොත් ඌ වහලේ උඩට භාවනා කරනවා පාඩ කරනවා ඊට පස්සේ ඌ ගිහිල්ලා වහලෙන් පැන්න ඊට මැසේජ් එකක් ගිහිල්ලා වහලෙන් පැනපන් කියලා පැනලා කියලා ඌ අතර බැරලා ගියා ඒ වගේ ඔය කඳු පොඩ ඉද්දී ඒව පුදුම සිද්ධි ටිකක් වෙන්න පටන් ගත්තා අපි භාවනා කරන කාලේ එක වහ බොන්න පටන් ගන්නවා ඒ කියන්නේ මොක ඒ ඇත්තටම ඔතෙන්ට යනවා නම් සමබර කෙනෙක් යන්න ඕන. ඔතනින් නැත්තම් එයා වයින් එන්න ඕන භාවනාව. මනස අවුල් කෙනෙක් නම් එයාගේ પરම්පරාවට පිස්සු තියෙනවා. එයාගේ પરම්පරාවට පිස්සු තියෙනවා නම් සීලයක්වත් නැතුව සීලයක් නැතුව හරියට සීලයක්වත් සමාදන් වෙලා නැතුව ඒකයි මේකට ග්‍රැජුවලි පාත් එකක් කියන්නේ සීල සමාධි ප්‍රඥා විදිහට ඔතෙන්ට යන්න කියලා. කිසිම සීලයක්වත් නැතුව මොකක්වත් දෙයක් නැතුව ආතපාතක් නැතුව ඔතෙන්ට භාවනාව වැඩිච්ච ගමන්ම ඉදා ගන්න බැරි නිසා කියනවා පුළුවන් තරම් එතනදී හොඳට මට කිව්වේ භාවනා කරද්දී දැන් ඔබ හොඳට පටිතද කරගන්න කිව්වා. අපි සීලය ගැන පරිස්සම් වෙලා. මොකද දැන් විඥානේ අස්සේ තියෙන ටික ඔක්කොම එළියට දාන්න හදන්නේ. විඥානේ තියෙන මැජික් ටික දැන් ඔන්න පෙන්වන්න යන්නේ. මොකද කාය සංස්කාර, චිත්ත සංස්කාර, වචී සංස්කාර දෙක භාවනාවේ ගෙවුනට පස්සේ චිත්ත සංස්කාර වැඩ පෙන්වන්න පටන් ගන්නවා. ඌගේ අස්සේ තියෙන ඔක්කොම ටික එළියට දාන්න පටන් ගන්නවා. ඒක හොඳට සමබර මනසක් හදාගන්න කිව්වා. බැලන්ස් එකක් කිව්වා. මේ මනස බැලන්ස් වුණේ නැත්තම් මනස මේ බැලන්ස් එක ගන්න දැනගත්තේ නැත්තම් එතනදී කොහේ හරි ගෙනිලා දාන්නේ හිතා ගන්න බැරි අවුලකට විඥානය. විඥානය මොකක් කරනවද කියලා ඒ වැඩේ තියෙන්නේ සමහර ගුරුවරු කියනවා ඔය හිතෙන් කියන මැසේජ් එක පිළිගන්න කියලා. ඉතින් වැඩේ තියෙන්නේ මනස දෙන අදහස් එකක්වත් නිවන්ට බරව දෙන්නේ නැහැ. විඥානයේ දෙන ඔක්කොම තොරතුරු ටික විඥාණයෙන් එන ඔක්කොම එන්නේ එයාගේ පැවැත්මට. එයා නිවනට කවදාකවත් විඥානය කවදාකවත් අපිට සපෝට් කරන්නේ නැහැ මේ නිවනට සපෝට් එක දෙන්නේ නැහැ. නිවන්ට උපකාර කරන සපෝට් එකක් නෙවෙයි දෙන්නේ. එයා දෙන්නේ එයාට මොකක් හරි පවතින්න ඕන දෙයකට. ඉතින් එතකොට අන්න එතනදී තේරුම් ගන්න ඕනේ දැන් බය වෙන්න ඕන එකක් නෙවෙයි ඒක. හැබැයි පොඩ්ඩක් බලන්න ඕනේ මම මේ බැලන්ස්ද මම බැලන්ස් වෙලාද ඉන්නේ මම හොඳ සමබරද පට්ටල්ද මගේ සීලේ පොඩ්ඩක් බලන්න. සීලෙත් මම දැන් පිළිවෙලකට ඉන්නවා. මගේ ඒ කියන්නේ එළියේ කාමයේ හොයන්නවත් ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕනද? මොකද ওই වගේ වෙලාවෙදී ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න ඕන නම් දෙනවා අවශ්‍ය ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න දිහෙට ඕන තරම් ආයෙ හිටගෙන බණ කියන්න පුරුදු පුළුවන් වෙනවා. ආය කෙලින්ම බුදු පිළිමයක් ඔළුව වන්නන මට්ටමට කියා ගන්න පුළුවන් වෙනවා. ආයෙ කෙලින්ම ඊට පස්සේ දෙන්නේ නිකන් ආයෙ කෙනෙක් ළඟට එද්දි හොඳට ෆීල් වෙනවා යාව. එයාගේ A to Z එයාව දැනෙන්න ගන්නවා. ළඟට එන කෙනා මොන වගේද කියන එක අර විදිහට සෙන්සිටිව් වෙනවා අපේ අස්ස. අපේ ඇතුළේ මුදුම විදිහට සෙන්සිටිව් එකක් කියලා අරයාව දෙරෙන්න පටන් අරන් අනිත් කෙනාගේ ඇතුළේ තියෙන්නේ මොකක්ද කියලා ඉව මාර ඉවක් වෙන්න පටන් ගන්නවා. හැබැයි තේරෙන්නේ නැහැ මම ලනුව කණ්ඩ ළඟයි කියන එක. ඒ අපි ඊට පස්සේ ආතර කියන්න පටන් ගන්නවා දේශනා කරන්න පටන් ගන්නවා. ඔය ටික පටන් ගන්නතර පස්සේ ඒ අපිටවත් තේරෙන්නේ නැති රවුමක ගෙනියන්න කරකවනවා අපි. චක්‍රයක හිර කරවලා දානවා. ඒකයි මං කියේ සමබර කෙනෙක් එතෙන්ට යන්න ඕන කියලා. සහ බලනවා ඔබ නිවනටද මේ කාය ජීවිත ආශාවතල නිවනද හොයන්නේ නැත්නම් ඔබ හොයන්නේ එළිය තියෙන කුණක්ද? ඔබට ඕනේ මේ ප්‍රසිද්ධියද? ඔබ කෙනෙක් පොරක් වෙන්නද මේ දඟලන්නේ? ඒ පැත්තට ගේ අවශ්‍ය ඔක්කොම පහසුකම් ටික දෙනවා. ඒකට අවශ්‍ය කරන ඔක්කොම ප්‍රසිද්ධියක් දෙනවා, තත්ත්වයක් දෙනවා, අවශ්‍ය හැකියාවනු දෙන්න පටන් ගන්නවා. ඉතින් විඤ්ඤාණයට ඕනේ උට ඕනේ ඌව පවත කියන්නේ. ඉතින් ඔය ඔක්කොම දෙද්දි ඔය ඔක්කොම මේ හැකියාවල් එන්න ගත්තාම ඇතුලෙන් හොඳටම මේ දේවල් මේ මැසේජ් එන්න ගත්තාම මේ ධර්මයේ ඇතුලෙන් එන්න ගත්තාම මට ඉගන්නේ ගුරුවරයා උඹ බලපන් මෙන්න මේ උඹට පුළුවන්ද ගඟක් ගලාගෙන යද්දි ගඟේ ඉවුරට ගිහිල්ලා ගඟට ඇඟිලි ගහන්න නැතුව ඉන්න. කර්මස්ථානයේ හැටියට මට කිව්වා පුළුවන් නම් ප්‍රැක්ටිස් කරපන් කිව්වා. ගඟ ගලනවා. උඹ ඕකට අත ගහන්න ගියොත් ඕක මේ මට මේ මෙහෙම පරිවිදෙන් මට අහවල් කෙනා විසින් මට මහා බ්‍රහ්මයා තමයි මේ මැසේජ් එක කිව්වේ විශ්වය තමයි මට මැසේජ් එක කිව්වේ අතින් තමයි මේ කියලා ඕකට දෙයක් දෙන එක තමයි අවිද්‍යාව. ඔය එන්නේ ඇතුළත ඔය කියන සංඥා පද්ධතිය වැඩ කරද්දි ඔය ඇතුළත කෙනෙක් කතා කරනවා වගේ කතා කරලා දේවල් කියද්දි මාර්ගය උගන්වද්දි ඇතුළතින් කියද්දි පුළුවන් නම් ඕකට ලේබල් එකක් ගහන්න නැති හිටපන්. ඕකට දෙවියෝද බ්‍රහ්මයෝද විශ්වයේද මහා බුදුහාමුදුරුවෝ කිව්වද දේවදත්ත කියනවද කියලා ඔන්න ඔකට මේ පුද්ගලයක් ආරූඪ නොකර ඉන්න පුළුවන් නම් ඒ කියලා පුද්ගල ස්වරූපයක් ආරූඪ කරන්නේ නැතුව ඒක දෙයක් කරන්නේ නැතුව පුළුවන් තරම් ගඟ ඉවුරට වෙලා බලන් ඉන්න පිටස්තරයෙක් විදියට. එන එක මැසේජ් එකක්වත් ඒක එන සංඥාවක්වත් එන කිසිම සංඥාවක් මම කියාගන්නෙත් නැතුව මගේ කරගන්නෙත් නැතුව හොඳ නරක වශයෙන් බෙදන්නෙත් නැතුව සහ ඒකට ලේබල් එකක් ආරූඪ කරන්නේ නැතුව
ලේබල් එකක් ආරෝඪ කරන්නේ නැතුව හිටියොත් එතකොට මේ සිතගේ සංස්කාර ගෙවෙනවා. මේ චිත්ත සංස්කාරවල සංසිඳීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි ඒක ගෙවන්න තියෙන ක්‍රමය. ඒතර කාය සංස්කාර, වචී සංස්කාර, ඒතර මෙන්න මේ චිත්ත සංස්කාර දිහාත් අපි එන්න පටන් ගන්නවා හිතෙන් හෝස් ගාලා. අන්න එතකොට අපිට පේනවා මේක ඩ්‍රීම් එකක්. මේ සිතෙන් මේ දැකලා තියෙන මෙච්චර කල් හීනයක්. එතකොට තමයි පේන්නේ මොන සංඥාව ආවත්, දෙවිය ආවත්, පණිවිඩ ආවත්, මැසේජ් ආවත් මොනවා කතා කළත් අපි පිටස්තරයේ බූඩ් එකට ගියපු ගම. වතුරට ඇඟිලි නොගහ ගලන ගඟ දිහා පිටස්තරයේ ගඟේ උරට වෙලා බලන් ඉතින් ඇඟිලි ගහන්න යන්නේ නැතුව අන්න එතකොට ඒක ඔහේ යන්න පටන් ගන්නවා. හැබැයි ඒ සිතිවිලි තියෙයි. හැබැයි සිතිවිලි වලට පණක් නැහැ. ඒකට දෙන්නේ නැහැ. ලේබල් එකක් ගහන්නේ නැහැ. ඒකට පුද්ගල රූපයක් ආරූඪ කරන්නේ නැහැ. කරන්නේ නැති වුණා. ඒකට වැලියු එක නැති වෙන්න පටන් ගන්නවා. වටිනාකම නැති වෙන්න ගන්නවා. අනේ ඒ කියන සංඥා වේදනාව වල තියෙන උපාදාන ගෙවෙන්න ගන්නවා. උපාදානය ඇතුලේ ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ගෙවෙන්න තමන්ට තමන් කියලා පිටින්න දැනක් නැතිව. මට මම කියලා සංස්කරණයක් හදාගන්න බැරි වෙනවා. මං එන හිතේ ඇතුලේ එන කතාවත් ඇල්ලුවේ නැහැ. ඒකටත් ලේබල් එකක් ගහන්න ගියේ නැහැ. දුන්න නැතුනට එතන සංස්කාර විසංකාර වෙනවා. එතන සත්‍ය තමන්ට දොර ඇරෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදියටයි බුදුරජාණන් වහන්සේ දැන් මෙන්න මේ විදියට පෙන්නලා ප්‍රයෝග සංස්කාරයක් අපිට දීලා ඒ ප්‍රතිපදාව හරහා අපි යනවා ටික සංස්කාර ගෙවම් කරලා මෙන්න මේ විසංකාර දැන්. හොඳයි මම හිතන්නේ අපි දැන් පැයකමාරක් විතර අද කාලේ ගත්තේ හින්දා මෙතනින් අපි ඒ පටිසම්පාදයේ පිළිබඳ අපි සංස්කාර ගැන තමයි අද විස්තර කරන්න පටන් ගත්තේ. අපි අදට මෙතනින් මේ සංස්කාර ගැන කියන කොටස අවසන් කරමු. අපි ඉස්සරහට ලබන සතියේත් තව සාකච්ඡා කරමු. හැම දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.